අයිබෝවන් අදත් ඔබ එකතු වන්නේ සජීව ලෙස මහජන දිනය සමගින් අදත් අපි සූදානම් ලෝකයේම ප්‍රධාන අවධානය යොමු කරන අපේ රට තුලත් සුවිශේෂී වූ අවධානයක් යොමු වී තිබෙන ගෝලීය වසංගත තත්ත්වය COVID-19 පිළිබඳව කතා බහ කරන්න. ඇත්තටම COVID-19 සමාජ රෝගයක් නොවන බව ඔබ හොඳින්ම දන්නවා. නමුත් ශීඝ්‍ර ලෙස සමාජයට පැතිර යාම වළක්වා ගන්න රටේ ජනතාව විදියට ඔබට තියෙන වගකීමත් මේ වෙලාවේදී රජය ගන්නා ක්‍රියාදාමය පිළිබඳව ඔබ දැනුවත් වීමත් කොයිතරම්නම් ඔබේත් අපේ ජීවිත සුරක්ෂිත කරනවාද කියන කාරණය සහ ඉදිරියේ අපේ ජීවිත ගත වෙන්නේ කොහොමද සහ රජයේ තීන්දුව తీරනු මොනවද කියලා ඔබට කියන්න අපි සූදානම් අද දවසේදී මහජන දිනය සමගින් එවෙනින් මා සමග වෙනදා වගේම සම්බන්ධ වෙනවා රංගන සහ චාමර අයිබන් චාමර අයිබන් රංගන අයිබන් සිතාරා ඔබ සඳහන් කළ ආකාරයටම මේ ගෙවී යන 2020 වසර තුල ලෝකේ වැඩියෙන්ම භාවිතා වී තිබෙන වචනය තමයි කොරෝනා. ඒ අනුව අපි අද දිනේදී මේ පිළිබඳව කතා කරන්නට ශ්‍රී ලංකාව තුල වඩාත්ම වගකිව යුතු පුද්ගලයා සමගින් තමයි කතා බහ කරන්නට සූදානම් වන්නේ. ඔබ දැන කියා ගත යුතු සත්‍ය තොරතුරු ඔබ වෙත ගෙනෙන්නටයි අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ජනතා හන්දට වේදිකාවක් සපයමින් අපි සූදානම් අදත් මහජන දිනය ඉදිරියට ගෙන යන්නට. චාමර අයිබෝවන්. අයිබෝවන් රංගන. මේ මොහොතේදී කෝටි 6 ඉක්මවා ආසාදිතයින් ලෝකේ වාර්තා වෙනවා. 6,99,153ක් ආසාදිතයින්, මරණ සංඛ්‍යාව 14,20,306ක්. මෙවැනි පරිසරයක් ඇතුළත ශ්‍රී ලංකාවෙත් මීට සුළු මොහොතකට පෙර තවත් 200 ඉක්මවා ආසාදිතයින් වාර්තා වුණා. ඒ අනුව දෛනිකව 300 400 කියන මට්ටමේ ආසාදිතයින් වාර්තා වෙනවා. මේ ගෙවුණු දවස් කිහිපය ඇතුළතදීම මරණ 2 3 4 මේ ආකාරයෙන් වාර්තා වීම සිදු වුණා. අප මේ තරම් මේ අපට දැනේවිද කියා එක්තරා ආකාරයකින් බලාපොරොත්තු නොවුණා. නමුත් කෙසේ වෙතත් ලෝක වසංගතයක් නිසා අප ඒට මුහුණ දීමට සිදුව තිබෙනවා. අද අපි හිතනවා ලංකාවේ බොහොම සුවිශේෂීම කතා බහක් බවට පත් වේවි. බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා. එතුමන් දැවැන්ත කාර්යභාරයක් මානුෂීය මෙහෙයුම තුළදී සිදු කළා. රටේ පවතියා වූ ත්‍රස්තවාදය අවසන් කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළා. මේ මොහොතේදී මේ නොපෙනෙන වසංගතය පාලනය කිරීමේ කාර්යය තුළදීත් ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරන්නට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එතුමාට බාර දී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ට අපි ආරාධනා කළා. අයිබෝන් අපි ප්‍රවේශය සකසා ගන්නට මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ පුංචි පැහැදිලි කිරීමකට ගියොත් අපි ඉන්නේ සතුටු වෙන්න පුළුවන් යහපත් තැනකද, මේක පාලනය කළා කියන තැනකද, ඉදිරියේදී තවත් අඩු වෙගෙන යයි කියන පුරෝකථනයක් කරන්න පුළුවන් තැනකද? හොඳ මෙහෙමයි. ඇත්තටම COVID-19 සම්බන්ධයෙන් ගත්තොත් අපි කොයි තැනකද ඉන්නේ කියන එක බැලුවොත් අපේ රටේ ජනතාව සමහරලාට මේක සංසන්දනය කරන්න පුළුවන් ප්‍රථම රැල්ලත් එක්ක අපි දැන් කොහෙද ඉන්නේ කියලා, මේ අවස්ථාවේ කොහෙද ඉන්නේ කියලා. නමුත් ඔබ දන්නවා ලෝකේ COVID සම්බන්ධයෙන් ගත්තම COVID රටවල් වල පළවෙනි රැලි දෙවෙනි රැලි ඇවිල්ලා තියෙනවා. දෙවෙනි රැලි මොන ආකාරයෙන්ද හැසිරුනේ කියලත් ඉතා හොඳ අවබෝධයක් මැදෙන් රටේ ජනතාවටත් තිබෙනවා. ඉතින් අපි ප්‍රථම රැල්ල දාමත් සාර්ථකව ඇත්තටම ගත්තම දින 50 ගාණක් ඇතුළත 50කින් වගේ අපිට ඒක මර්ධනය කරගන්න හැකියාවක් ලැබුණා. අප්‍රේල් 30 වෙනිදා වෙද්දී මාර්තු 11 පටන් ගත්තන් පස්සේ අපි ප්‍රථම රැල්ල පාලනය කරගන්න ලැබුණා. නමුත් ඊට පස්සේ අපිට ආවා පොකුරු දෙකක්. ඒක නමුත් රැල්ලක් වශයෙන් සමාජයට යන්න දෙන්නේ නැතුව රැක බලා ගැනීමට අවස්ථාවක් ලැබුණා. එතකොට දැන් මේ අවස්ථාවේදී අපි මේ වාර ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දෙවෙනි වතාවට මේ පටන් ගත්ත රැල්ල ප්‍රධාන වශයෙන් පොකුරු දෙකකට සම්බන්ධ වුණා. මේක අවුල්තෙන් කිව යුතු නැහැ. ප්‍රථම වශයෙන් මිනුවන්ගොඩ පොකුරක්, ඊට අමතරව විශාල වශයෙන් අපිට හම්බුනේ දැනටත් සක්‍රියව පවතින මේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ වෙච්ච පොකුර. ඉතින් මේකෙදී විශේෂත්වයේ වූයේ ප්‍රථම අවස්ථාවේදී තිබුණු ක්‍රමවේදයත් එක්ක තිබුණු COVID-19යි මේ COVID-19 අතර වෛද්‍යවරුන් පවසන ආකාරයටම මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර යන COVID එකක් කියන එක තමයි වාර්තා වුණේ. ඒත් එක්කම වාර්තා වෙලා තියෙන විදිහට මෙහි අර තියෙන ධාරිතාව බැලුවම පස්සේ COVID අගයන් ගත්තම CT වැලියු එක ගත්තමත් ඉතාමත්ම COVID වැඩි ධාරිතාවක් තියෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින්
මේ ඒක අනුව ඒ දේවල් හේතු කීපයක්ම තියෙනවා. ඉතින් නමුත් ඒ හේතු සියල්ලම ගත්තම කෙටියෙන්ම කිව්වොත් ඔව් මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර යනවා. එතකොට ආපු ස්ථාන ගත්තන් පස්සේ දැන් ප්‍රථම දෙවනි රැල්ලේ ප්‍රථම කොටස එන්නේ මෙනුවන්ගොඩින්. ඒක පාලනය කර ගැනීමේදී සම්බන්ධ වෙච්ච එක ස්ථානයක ඇතිවෙච්ච එකෙන් ඇතිවෙච්ච පොකුරක් සහ මේ දෙවනියට හම්බුණු මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ගත්තම ඒක පොඩි ව්‍යාප්ත වීමක් තිබෙන ස්ථානයක්. මොකද ඒ ස්ථානේ ලංකාවේ විශේෂයෙන්ම කොළඹ තිබෙන ප්‍රධානතම වෙළඳ මත්ස්‍ය සංකීර්ණය. ඒත් එක්ක මුළු ලංකාවෙම මාළු සහ ඒ සම්බන්ධ වෙච්ච මාළු සාමාන්‍යයෙන් ඒ මේකට එනවා මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට. ඒත් එක්කම වෙළඳ සංකීර්ණයෙන් ලංකා පුරාට බෙදා හැරීමකුත් සිද්ධ වෙනවා. ඊටත් වැඩිය විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ස්ථාන වශයෙන් කොළඹ ප්‍රදේශයේ බහුතරයක් විශේෂයෙන්ම කොළඹ උතුර ගම්පහ දකුණ වගේ මේ ප්‍රදේශවල තමයි වැඩිපුරම මේ සම්බන්ධ වෙන්නේ. නමුත් දකුණෙන් එනවා තංගල්ල ඉඳලා උතුරට කොළඹ ප්‍රදේශ දක්වා යනවා දීවර වරායන් හා සම්බන්ධ වෙනවා. ඉතින් අපිට මේක පළවෙනි දවසේම ලොරි කීපයක් ඇවිල්ලා දකුණේ වරායවල වලින් ආවිලා තිබ්බට අපිට ඒක පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඒක ලොරියක් පමණක් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් හෝ පුද්ගල කීප සංඛ්‍යාවක් පමණක්. නමුත් මේකෙදී අනිත් ගත්තම පුද්ගලයෙක් ඇවිල්ලා අරන් යන මාළු ගොඩාක් ගන්න සිල්ලර විදියට තනියෙන් ගන්න එන ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒකින්ද මේක හමු අද්දී 2000කට විතර ආසාදනය වෙලා ඉවරයි. පළවෙනි දවසේම අහු වෙනවා 743ක්. දෙවෙනි දවසේ හම්බ වෙනවා කියන හමුලුතෙන් හම්බ වෙනා නෙමෙයි. හම්බ වෙච්ච කට්ටියගේ ටෙස්ට් කරද්දී අහු වෙන්නේ දෙවෙනි දවසේ. ඉතින් 2000ක් විතර ඇවිල්ලා මේක. ඉතින් ඒක තමයි මේ පාලනය කර ගැනීමට කටයුතු කරන්නේ. ඔබ දන්න ඉතින් ඔවුන් නොදැනුවත්කමින් හැසිරෙච්ච ක්‍රමවේදයන් අනුව ඒ අවස්ථාවේදී මේ හා සමානකට ඇවිල්ලා දැන් මේ වෙනකොට මුළු ලංකාවෙම අද දිනේ වෙද්දි 21000 අගයක් ඇවිල්ලා තිබෙනවා. හොඳයි. හමුදාපුත්තුමනි ඔක්තෝබර් 4 වෙනිදා ඉඳලා අපි කතාව ඉස්සරහට අරගෙන ආවොත් බ්‍රැන්ඩික්ස් ඒ ආයතනයේ ආශ්‍රිතව පළවෙනි ආසාදිතයේ ඔක්තෝබර් 4 වෙනිදායින් හම්බ වෙනවා. එතකොට ඊට මත්තෙන් ඊට පෙර දවස්වල ආසාදිතව අපට හමු නොවෙන්න හේතුව මොකක්ද? නැත්තම් මෙතනද මුල උනේ මීට පෙර ඉඳන්ම ආසාදිතව තියෙන්නට ඇතිද ඔබතුමන්ලගේ පුරෝකථනයට අනුව? නෑ මෙහෙමයි. ලංකාවේ එහෙම තිබ්බේ නැහැ. ලංකාව ඇතුලේ කොහෙද තිබ්බා? මොකද ලංකාවේ පිටරට විදේශ රටවල වලින් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන ආවා. ඊට අමතරව මේ නැව් හා සම්බන්ධ කටයුතු ශ්‍රී ලාංකිකයන් නැව් වල සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය හිටියා. ඊට අමතරව විදේශ රටවල් වලින් යම් කිසි ආකාරයේ විදේශ විනිමයක් ගෙන ආකාරයට විදේශ රටවල් වල නැව් වල ගමන් කරන අයරුන් ලංකාවෙන් ගොඩ බැහැලා වෙනත් නැවකට නගින ක්‍රමවේදයක් තිබෙනවා. ඒවැනි කට්ටිය ආවා. ඊට අමතරව ඔබ දන්නවා ගුවන් යාන ලංකාවට ආම ඒ ගුවන් යානා ගුවන් සේවකයන් ඇවිල්ලා හෝටල් වල රැඳී ඉන්නවා. ඉතින් මේ ආකාරයේ මේ තත්ත්වයන් තිබුණා. නමුත් ඔක්තෝබර් 4 වෙනිදායි අර කියපු කාලපරාසය ඇතුළත මේ දෙවෙනි රැල්ලක් එන කාල සීමාවේ රට තුල කොවිඩ් තිබ්බේ නැහැ. කිසිසේත්ම කොවිඩ් තිබ්බේ නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් එදායන් පස්සේ තමයි මේක ඇත්තටම මේ ඔක්තෝබර් 4 වෙනිදා ආරම්භ වුණා කියලා අපිට කියන්න බෑ. මොකද අනිවාර්යයෙන්ම අපේ දත් වලට අනුව සැප්තැම්බර් මාසේ 18 20 විතර ඉඳලා තමයි කොවිඩ් තිබිලා තියෙන්නේ. නමුත් අවාසනාවකට කොවිඩ් සොයාගත්තේ ඔක්තෝබර් ඒ කියන්නේ අර සැප්තැම්බර් මාසේ 28 වෙනිදා රෝගාතුර වෙලා කාන්තාවක් ඇතුළත් වෙලා රෝහලකට 30 වෙනිදා ගිහිල්ලා 3 වෙනිදා ඒ රෝහලෙන් පිටත්ව ගම්පහ රෝහලෙන් පිටත් වෙනකොට ගත්ත PCR පරීක්ෂණයෙන් තමයි 4 වෙනිදා හැටියට වාර්තා වුනේ. නමුත් ඔක්තෝබර් 4 වෙනිදා ඉස්සෙල්ලා ගත්තොත් සැප්තැම්බර් මාසේ 18 විතර ඉඳලා තමයි මේ තත්ත්වයට උනායි කියලා අපි හොයාගෙන තියෙන්නේ. අර ලෝක සෞඛ්‍ය සංවිධානය කියපු ටෙස්ට් කියන සංකල්පය අපි අමතක කරලා තිබුණු හින්දාද මෙහෙම වුනේ? නැත්නම් අපි පරීක්ෂණ වලට වැඩි බරතැවීමක් කරලා තිබුණේ නැද්ද? නෑ. එහෙම දෙයක් දැන් මෙහෙම ඔබතුමා අහන ප්‍රශ්නේ ගත්තොත් පළවෙනි රැල්ලෙන් පස්සේ අපි අමතක කරා කියලා වගේ ප්‍රශ්නයක් නේ ඔබතුමා අහනවා ඇත්තේ. අපි එහෙම තත්ත්වයක් කිසිසේත් තිබුණේ නැහැ. දැන් ඔබ දන්නවා පළවෙනි රැල්ල ඉවරුනම් පස්සේ මේ රටේ කරපු ක්‍රමවේදයන්. අපි උදාහරණයක් ගත්තොත් පළවෙනි රැල්ල ඉවරෙද්දී මං කිව්වාගේ අප්‍රේල් 30 වෙනිදා නමුත් අර පොකුරු දෙකක් තිබ්බා කන්දල් කාඩු සහ නාවික පොකුරු දෙක. පොදු වශයෙන් ගත්තම අදා තමයි ඉවරලා තිබ්බේ. අගෝස්තු විතර යනකම් අර කන්දල් කාඩු වල එක්කෙනෙක් දෙන්නෙක් පොළොන්නරුව පැත්තෙන් හමු වුණා.
අපි ප්‍රධාන වශයෙන් අර 30 කියලා ගණන් ගන්න අප්‍රේල් 30 වෙනිදා කියලා ගත්තොත් එතනින් පස්සේ ගොඩක් දේවල් මේ රටේ සිද්ධ වුණා. ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් රටේ රජයේ විසින් මාර්ගෝපදේශන ගොඩාක් ලබා දීලා තිබුණා මේ රටේ ජනතාවට කළ යුතු දේවල් මොකද්ද නොකළ යුතු දේවල් සම්බන්ධයෙන්. රජයේ ආයතනවලද පෞද්ගලික ආයතන වේවා ඕනෑම ආයතනයක් හෝ නම ස්ථානයක පිළිපැදිය යුතු කාරණා සම්බන්ධයෙන් ක්‍රමවේදයන් මාර්ගෝපදේශයන් ලබා දීලා තිබුණා. ඊට අමතරව ටෙස්ට් කියන එක ඔබතුමා කියන ටෙස්ට්ම නෙමේ. නමුත් තෝරාගත් ස්ථානවල PCR පරීක්ෂණ කරුන් ලැබුවා. විශේෂයෙන්ම ඉලක්ක කරගත්ත ස්ථාන. අපි බලාපොරොත්තු ඔබතුමා පුංචි අවස්ථාවක් දෙන්න අපි ඉක්මනින් වෙලාව දැනගන්න නැවතත් අවස්ථාවක්. ඔව් අපි ඉලක්ක කරගත්ත ස්ථාන වලටම අපි PCR පරීක්ෂණ කරගෙන යනවා. අහඹු ලෙස කියලා අපි කියනවා. අහඹු ලෙස කරපු තැන් තිබෙනවා. ඒත් එක්ක ඉලක්ක කරගෙන කරගත්ත තැන් තිබෙනවා. ඒ කියන්නේ මේ වගේ තැන් වලින් යම්කිසි කොවිඩ් ආසාදිතයෙක් මතු වෙයිදෝ කියන සැකේ මත ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ PCR පරීක්ෂණ කරනු ලැබුවා. ඊට අමතරව සෑම රෝහලකටම උපදෙස් ලබා දී තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔය හෙම්බිරිසාව කැස්ස වගේ දේවල් තිබෙන පුද්ගලයන් රෝහලට පැමිණියොත් මොන රෝගයක් හෝ වේවා දවසකට අවම වශයෙන් 10ක් සෑම රෝහලකම PCR පරීක්ෂණ කළ යුතුයි කියලා. ඒ ක්‍රමවේදය තිබ්බ හින්දා තමයි අපිට මේ ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා හමු වන කාන්තාව වුණත් මේ රෝහලෙන් පිටත් වෙද්දී ඉස්සලා කරන ලද PCR පරීක්ෂණ මේක හොයාගන්න ලබන්නේ. එතකොට ඒ ක්‍රමවේදය නැති කරලා තිබුණා. ඉතින් මේ ආදී වශයෙන් විශාල ක්‍රමවේදයන් කිහිපයක් මේක ඇතුලේ පැවතුගෙන තිබ්බා ඔය කියන කාල සීමාවේදී. ඒකින්ද තමයි අපිට මේක හමුුනේ. නමුත් අර මම කිව්වාගේ සැප්තැම්බර් මාසේ 18 විතර ආරම්භය කරන්න යෙදුණු පොකුරක ඔක්තෝබර් මාසේ 3 වෙනිදා විතර නිකන් හමු නොවීම සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තිබෙනවා. එක ස්ථානයක මෙච්චර දෙයක් වෙද්දී ඒ තත්ත්වයක් ඇතිවලා තිබ්බයි කියන හැයි කියන්න බෑ. ඉතින් නමුත් සෑම සිදු ටෙස්ට් කියන එකම මේ තත්ත්වයක් නෙමෙයි තිබ්බේ. නමුත් තෝරාගත් ස්ථාන වලට ඒක තමයි ඇත්තටම PCR පරීක්ෂණ ගත්තත් ඔබතුමා දන්නවා පළවෙනි රැල්ලේදී දවසකට කරපු ප්‍රමාණය දැනට කරන ප්‍රමාණය. ඉතින් ඒත් එක්ක විශාල වශයෙන් සම්බන්ධ වුණා මේක මොකද්ද කරුත් කියලා. දැන් ෆේස් මාස්ක් දාලා යන්නේ නැති දේවල් එහෙම රටේ සිද්ධ වුණා. ඒවටත් එපැයි කියලා ඕන තරම් එහෙම ඉන්න හැසිරෙන්න එපැයි කියලා අපි පෞද්ගලිකවම ඇවිල්ලා කතා කරපු අවස්ථා ඕන තරම් තිබුණා. නමුත් රටේ යම්කිසි ක්‍රමවේදයක් පවත්වාගෙන ගියා. හොඳයි. හමුදාපතිතුමනි දැන් පළවෙනි අවස්ථාවේ අපිට ඒ තරම් අත්දැකීමක් තිබුණේ නැති වුණා. ඊටාම සාර්ථක පාලනයකට ගියානේ අපි. දෙවෙනි අවස්ථාවේ අපේ පාලනය අතපසු වුණ නිසාද මේ තරම් ව්‍යාප්ත වුණේ කියලා විමසුවොත්? නෑ කිසිම අතපසු වීමක් නම් වෙලා නැහැ. පළවෙනි අවස්ථාවේදී හමුණු සංඛ්‍යාව ගත්තන් පස්සේ අපි දින ගාණක් ඇතුළත ඒක වළක්වා ගන්න හැකියාවක් ලැබුණා. නමුත් ඒකයි මම පළවෙනි ප්‍රශ්නෙටම උත්තර දෙද්දී කිව්වේ පසුගිය අවස්ථාවේදී ව්‍යාප්ත වීම සහ මේ අවස්ථාවේදී ව්‍යාප්ත වීම විශාල වෙනසක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් අරගත්තම දකින්න නැති අද මෙහි කන්දල්කාඩු වල හිටපු උපදේශිකාවක් එනවා බස් එකක නැගලා මේ වෙන්නප්පුව පැත්තට එනවා. බස් එක නැගලා. ඉතින් බස් වල කල්පේ ගියපු කට්ටිය හොය අපි මේ නිරෝධායන කරන ක්‍රමවේදයන් හොය බැලුවා. නමුත් ඒ බස් එකේ ආවයි කියලා එකම පුද්ගලෙක්ටත් කොවිඩ් ආසාදිනේ උන්නේ නැහනේ. නමුත් දැන් මේ පාර එහෙමනේ ළඟින් ගියත් මේ කොවිඩ් ආසාදින තත්ත්වයක් තියෙන තත්ත්වයනේ තියෙන්නේ. ඒකින්ද විශාල ක්‍රමවේදයන් දෙක අතර වෙනසක් තිබ්බා. ඒකින්ද මෙවර ඊටාන ශීඝ්‍ර ව්‍යාප්තියක් කරා ගිය තත්ත්වයක් තමයි අපි දකින්නේ. මේ අවස්ථාවේදී ඔබතුමිය කියන විදිහට අපේ ක්‍රමවේදයක කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව රටට සරිලන ක්‍රමවේදයක් අපි ඇති කරගෙන තමයි යන්නේ. අපි යුද්ධ කරද්දිත් එහෙමනේ. අපි ඉගෙන ගත්තේ එංගලන්තෙන් දුන්න පොත්පත් වලින් අපි ඉගෙන ගත්තට ඒ පොතේ නෙවෙයි ජයග්‍රහණය කරේ. ඒක තියෙනවා ගයිඩ්ලයින් එකක් හැටියට. නමුත් අපි අපිටම ආවේනිකු
ක්‍රමවේදය නැති කරගෙන තමයි අපි ඒක උනත් ජයග්‍රහණය කරන්නේ. මේකෙත් ඒ තත්ත්වයක් තමයි මම දකින්නේ. මේකේ ඔබ දකින්න ඇති ක්‍රමවේදයන් වෙනස් වෙච්ච ආකාරය. යුදමතාපතිතුමනි කෙටි බාධා කිරීමක් චාමර මුලින්ම යොමු කළ ප්‍රශ්නට ඔබතුමා දුන්න පිළිතුරත් එක්ක මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබතුමා වර එක දැනට දින කිහිපයකට පෙර සඳහන් කරනවා මිනුවන්ගොඩ පොකුර අපි දැන් පාලනය කරලා තියෙනවා කියලා. ඒ වගේ වගකීමකින් අපිට කියන්නට පුළුවන් තත්වයක් තියෙනවද? කොළඹ තත්වය කොයි වගේද කියලා. මොකද බොහෝ දෙනෙකු දැන් විමසනවා කොළඹ මොකද වෙන්නේ කියන එක. කොළඹ වෙන්නේ මේකයි. දැන් කොළඹ අපි දැක්කේ ඔක්තෝබර් මාසේ 21 වෙනිදා තමයි මේ මිනුවන්ගොඩ පොකුරෙන් පස්සේ අපිට වාර්තා වන්නේ ටැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය. ඉතින් ඒකත් එක්ක දකින්නවා අපි කොළඹ අපි තත්ත්වය ගත්තම අපි ඉස්සල්ලාම බස්නාහිර පළාතෙන් පිටත යන්නත් එපයි කිව්වා. දිස්ත්‍රික්කයක් වශයෙන් හුදකලා කරා ඇඳිරි නීතිය නිරෝධායන ඇඳිරි නීතිය දෙවුවා. ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය කළුතරට දැම්මා. දාලා අපි මේක ඒ තත්ත්වය දැන් වෙනස් වෙමින් පවතිනවා. ඒතකොට දැන් කොළඹ තත්ත්වය බහන්නේ කොළඹ තත්ත්වය ගත්තම කොළඹ මේ වන විටලා තිබෙන්නේ කොළඹ උතුරු ප්‍රදේශය. ඔය මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හා සම්බන්ධ ආසන්නම ප්‍රදේශ ටික දැනට හුදකලා කරලා තිබෙන ප්‍රදේශවල තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ අපි ගිය සතියාන්තයේදී යම්කිසි එක ප්‍රදේශයක් ඉවත් කරන්න ලැබුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු නැත්නම් බටහිර සහ දකුණු ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල තමයි මේ ප්‍රශ්නේ තිබෙන්නේ. ඉතින් කොළඹ පොදුවේ ගත්තම කොළඹ කියන පොදුවේ ගත්තම අපි දකින්නේ මේ ප්‍රදේශ දෙකේ තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඊටත් හේතු ගොඩාක් තිබෙනවා. ඔබ දකින්නවා අපි හුදකලා කරලා තියෙන ප්‍රදේශවල විශාල වශයෙන් නිවාස මහල් නිවාස පිහිටලා තිබෙනවා. ඔබ දන්නවා ඇති මහල් නිවාස කිහිපයක්ම ආද වෙනකොට මහල් නිවාස 6ක් අපි හුදකලාවට ඒ හුදකලා අතර හුදකලාවට ලක් කරලා තිබෙනවා. දැන් මේ සමහර මහල් නිවාසවල 6500ක් වගේ සංඛ්‍යාවක් සිටිනවා. ඉතින් මේක විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඔබතුමාලගේ ග්‍රහණයේ යටතේ තවමත් තියෙනවා කියලා විශ්වාසය කරනවා. අපේ ග්‍රහණය අපි ග්‍රහණයට තමයි තිබෙන්නේ. ඉතින් වෙලා තියෙන එක අපි මේවා අඳුරගෙන හුදකලා කරපු ප්‍රදේශ තුලත් හුදකලාවට ලක් කරමින් තමයි තියාගෙන ඉන්නේ. ඉතින් ජනතාව විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ අතර ඊටමත් කුඩා කණ්ඩායම් ඒ ආකාරයෙන් හැසිරෙන්නේ නැති තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේවට තිබෙනවානේ එහෙම හැසිරෙන්නේ නැති වෙන්නත් හේතුව අපි දන්නවා. මනුස්සයන්ටත් වැඩිය යම් යම් බලපෑමුත් තිබෙනවානේ. ඉතින් ඒවත් එක්ක තමයි මේක දුවන්නේ. ඉතින් ඔබතුමා ඇහුවේ මේ කොළඹ තත්ත්වය ගත්තම කොළඹ යම් කිසි පාලනය තිබෙනවා. නමුත් මේ ප්‍රදේශ දැන් මේ හුදකලා කරන ප්‍රදේශවලින්ම මේ බහුතරයක් හමුවන්නේ. එතකොට කල හැක්කේ උදකලා කිරීමක් නේ වැඩිපුරම කරන්න පුළුවන්. හුදකලාවක් කරන්න පුළුවන්. PCR හෝ ඇන්ටිජන් අලුතෙන් ආපේක හරි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එන් කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කරනවා. නමුත් තවදුරටත් හමු වෙන්නේ මේ ප්‍රදේශවලින්. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම දැන් මේ වගේ මහල් නිවාසයක හමුනාම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඔවුන් හරියට ඔවුන් ඉන්න හැසිරීම් ක්‍රමවේදය අනුව විශාල සංඛ්‍යාවුණත් හැදීමේ හැකියාව තියෙනවා. ඒක පැතිර යාමේ හැකියාව නවත්තන්න බෑ. ඔබ දන්නවා දැන් කී දවස් කීයක්ද මේ ප්‍රදේශවල විශේෂයෙන්ම හුදකලා කරපු ප්‍රදේශ දැන් මාසයකට ආසන්න සංඛ්‍යාවක් හුදකලා කරලා තිබෙනවා. තාමත් අපහසු වෙන කොහොමද මිනිස්සෙක් ඉන්නේ මේ එක ගෙදරකට කොටු වෙලා දින ගාණක් මාසයක් විතර ඉන්න පුළුවන්ද? අපහසුයි. ඉතින් ඒකින්ද දවසක් හරියට ඉන්න පුළුවන්. අපහසුයි. එළියට එන්න ඕනේ, එහාට මෙහාට යන්න ඕනේ. දන්නවා මේ වගේ නිවාසවල නැත්තම් වතුවල ජීවත් වෙන ජනතාව පොදු පහසුකම් යටතේ ජීවත් වෙන ජනතාවල් ඉන්නවා. නාන්න එක තැනක් වෙන්න පුළුවන්. ඇසිකිලි තියෙන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වල ඉතින් මේවා ඉද්දි කාලයක් එහෙම ඉදිද්දි යම් යම් අපහසුතාවයන් තිබෙනවා. ඉතින් මෙහිදී මේ පැතිර යාම වළක්වා ගැනීම අපහසුතාවයක් තිබෙනවා. ඒකින තමයි මේක නමුත් දැන් ඊයේ දිනේ ගත්තත් සංඛ්‍යාවන් විශාල වශයෙන් සමහරට වාර්තා වුණාට එක දැන් ඊයේ ගත්තම එක වැඩපොලකින් ගොඩනැගිලි හදවන වැඩපොලකින් හම්බ වුණා 73ක් විතර. ඊළඟට තවත් ඒ වගේම තැනකින් හම්බ වෙනවා තව 45ක් විතර. ඊළඟට අපි දකිනවා අටලුවගමෙන් හම්බ වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම. දැන් අදත් සවස් භාගයේ අපි එක ග්‍රාම නිලධාරී කොටසක් ඉවත් කළා. ග්‍රාම නිලධාරී 3ක් වසම් 3ක් අපි ආපහු දෙකලා කරන ලැබුවා. මේ ප්‍රදේශ වලින් 30 40 හම්බ වෙනවා. ඉතින් ඒ ගත්තම මේ එකම ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් තමයි හමු වෙන්නේ.
ඒ හැරුණම කොළඹ දිස්ත්‍රික්කය අර මුතුමා අහුවාගේ ප්‍රශ්නයට කොළඹ දිස්ත්‍රික්කයේ පුරාවට ගිහිල්ලා හම්බ වෙන ක්‍රමයක් නෙමෙයි දැන්ට තිබෙන්නේ. යම් කිසි කොටසකට සීමා වෙලා ඒ කොටසේ විශාල වශයෙන් හම්බ වෙන තත්ත්වයක් තිබෙන්නේ. ඔව්. අමුදාපුත්තුමනි දැන් මේක ජනතාවගෙනුත් ඇහෙන දෙයක් සහ ඇතැම් වෙලාවට අපි දැක්ක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තෙනුත් මේක කියුණා. දැන් ඕස්ට්‍රේලියාව වගේ මෙල්බන් වගේ මාස 4ක් විතර වහලා තියලා සීරෝ කරගත්ත සම්පූර්ණ. අද වෙද්දී ඔවුන්ගේ ආසාදිතයෝ 5 දෙනයි රටේම වාර්තා වෙන්නේ. අපෙත් ආර්ථිකය කියන ප්‍රශ්නේ තියෙනවා. අපෙත් මේක සති 3ක් සති 2ක් කෝ වහලා සම්පූර්ණයෙන්ම මේක සමතේකටපත් කරන්න පුළුවන් කමක් තියනවද? මෙහෙමයි. දැන් ඔබතුමා කිව්වා ආර්ථික මේ පැත්තකට තියලා මේක විතරක් කතා කරොත් අපිට ඒ වගේ කතා කරන්න හැකියාවක් තියනවද කියන එකේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අපි ඇවිල්ලා අපේ රට බැලුවම් පස්සේ කුඩා ආර්ථිකයක් තියෙන රටක් වශයෙන් අපිට මේ ආර්ථිකයයි අනිකුත් සියලුම දේවල් අමතක කළා මේක පමණක් අරගෙන කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තිබෙනවා. ලෝකේ අනිකුත් රටවලුත් මේ ආකාරයෙන්ම කරනවාද කියන ප්‍රශ්නකුත් තිබෙනවා. ඉතින් මම හිතන්නේ පොඩි යම්කිසි ආකාරයක සමතුලිතභාවයක් රැකගෙන යාම තමයි නියෝ නොමලිසි කියලා දැන් කියන්නේ. නව සාමාන්‍යකරණය කියලා කියන්නේ. ඉතින් ඒක තමයි බොහෝ රටවල් උත්සාහ කරන්නේ. දකින්න ඇති පසුගිය සති කීපේ සමහර යුරෝප රටවල් කිව්වා අපි මාස ගණන් අහලා තිබිලා ඇවිල්ලා බැලුවම ආපහු back to zero කියනවා. ආපහු ගොඩක් එනවා. ඉතින් වහලා තිබෙන කතාව ඔබතුමා අහපු හින්දා ඔබතුමාට මම මේක පැහැදිලි කරොත් දැන් මම අර කියපු උදාහරණේ. දැන් මාසයක් වහලා තිබෙනවා හුදකලා කරලා තිබෙනවා මේ කොළඹ උතුරු ප්‍රදේශය. ගම්පහ දිස්ත්‍රික්කයේ දකුණු ප්‍රදේශයේ මාසයකටත් අධික සංකාලයක් මේ ගමුව ප්‍රතිම පල්ලෙහා කොටස අපි හුදකලා කරලා තිනවා. නමුත් අදටත් ඒ ප්‍රදේශයෙන්මයි හම්බ වෙන්නේ. නැත්තම් අදට හම්බ වෙනවයි නුගේගොඩින්. අදට හම්බ වෙනවයි වෙනත් ප්‍රදේශයකින්. නමුත් විවෘතව තිබ්බනම් ඔවුන් අනික් සමාජයත් එක්ක මුහු වෙනව නේද? විවෘතව තිබුණොත්. නේද? මෙහෙමයි විවෘතව තිබුණොත් තත්ත්වයක් තිබෙනවා. නමුත් දැන් මේ හුදකලා කරපු ප්‍රදේශයෙන් හම්බ වෙන ප්‍රශ්නේ තිබෙන්නේ. ඉතින් ඒකින්ද දැන් අපි දැන් අපි හුදකලා කළ යුතු ප්‍රදේශ අපි හුදකලා කරලා තිබෙනවා. නැත්තම් යම්කිසි පළාතක් අපි දකිනවා පසුගිය කාලෙත් අපි දැක්ක පසුගිය දින කිහිපෙත් සමහර අය වුණුන් කියනවා මුළු කොළඹම දිස්ත්‍රික්කයේම වැහුවා නම් කියලා. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ වැහුවයි වහලා නැහැයි කියලා අපිට කොළඹ දිස්ත්‍රික්ක අනිත් ප්‍රදේශවල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. යම්කිසි කොටසකට පමණයි මේක සීමා වෙලා තියෙන්නේ. ඉතින් ඒක හුදකලා කරා නොකරා කියලා නෙමෙයි තියෙන්නේ. හුදකලා කරලත් මේක හම්බ වෙනවා. නමුත් ඒකට හේතුව මේ ජනතාව ජීවත් වෙන ක්‍රමවේදය සහ ඔවුන්ගේ තිබෙන ස්වාංගවිනයත් එක්ක තමයි මේක බලපාලා තිබෙන්නේ. හමුදාපතිතුම දැන් අපි දන්න කාරණයක් තමයි මුල් වටේ මාර්තු මාසයේ විතර මේ ලෝකයේ පුරා පැතිරගෙන යනකොට අපේ රටේ අතිගරු ජනාධිපතිතුමත් පුද්ගලිකම අවධානය යොමු කරමින් ලෝකයේ බොහෝ රටවල් වල මේ කටයුත්ත කෙරෙන්නේ කොහොමද කියලා අවධානය යොමු කරා. දැන් මේ වෙන විට අපිට එහෙම සැලකිල්ලට ගන්න පුළුවන් උදාහරණ එහෙම නැත්නම් යොදා ගන්න පුළුවන් උපක්‍රම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවද? මේක ඉවර වෙන දවසක් ලෝකයේ තුල පේන්නේ නැති නිසා අපේ රටේ අනිත් වැඩ කටයුතු ටික කරගෙන යන දරුවන් පාසල් රැකියා ව්‍යාපාර එතකොට අපිට මේකට තියෙන විකල්පය මොකද්ද? නව සාමාන්‍යකරණයත් එක්ක ජනතාව මොකද්ද කරන්න ඕනේ? දැන් මෙහෙමයි ජනතාවට කරන්න තියෙන්නේ ඇත්තටම ජනතාවට දෙන්නේ සෞඛ්‍ය අංශ වලින් ලබා දීලා තියෙන උපදෙස් කීපයක් පිළිපදින්න. ඉතින් ජනතාවගෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ওই කියන ක්‍රමවේදයන් 3ක් විතර කියනවා. මේ මුහුණ මුඛ ආවරණයක් පළදින්න කියනවා, ශාරීරික දුරස්ත භාගයක් රැක ගන්න කියනවා. දෑත් පිරිසිදු කරගන්න. දෑත් පිරිසිදු කරගන්න කියලා කියනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන් කාරණා 3ක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්ක අපි ජනතාවගේ ඊට අමතරව මේ තව බලාපොරොත්තු වෙන දේවල් නැතුව නෙමෙයි ඇවිල්ලා උදාහරණයක් වශයෙන් දැන් තියෙන තත්ත්වයක් අනුව අපි දකිනවා මේ විශේෂයෙන්ම නිදාගත රෝග තියෙන පුද්ගලයන් නැත්තම් වැඩිමහල් වයස තියෙන අයවලුන් යම්කිසි ආකාරයක තර්ජනයකට ලක්විය හැකි රෝගයක් බවට මේක හඳුනාගෙන තිබෙනවා. අදටත් අපිට අපේ ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වෙති මරණ වලින් 82%ක වගේ ප්‍රමාණයක් ප්‍රතිශතයක් ගන්නේ වයස අවුරුදු 50ට වැඩි කට්ටිය. එතකොට මේ කට්ටිය ගැන යම්කිසි අවධානමකින් සිටිය යුතුව තිබෙනවා. එතකොට ඔබතුමිය හැවුව ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවා නම් ඔව් අපි වෙනත් රටවල් නෙමේ අපි සෑම දෙයක් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරනවා. අතිගරු ජනාධිපතිතුමා සෑම දවසකම මේ කාර්ය සාධක බලකායව ගෙනල්ලා කතා කරනවා. සෑම දවසෙම කරනවා අපි. එතකොට මෙහිදී මේ සම්බන්ධ විශ්ලේෂණයක් කරනු ලබනවා. ඉතින් මේකෙදී කල්පනා කළ හැම වෙලාවෙම ජනාධිපතිතුමා සෑම අවස්ථාවකදී දෙන ලබන උපදේශක් තමයි දැන් කෙසේ හෝ මේ රටේ ජනතාවට පීඩනයක් නොවන ආකාරයෙන් සෞඛ්‍යයට
මුල් තැනක් දීලා මේ කටයුත්ත කරන්න ඕනේ කියන එක. ඒක ගත්තොත් එහෙම අපි ඉස්සල්ලාම අපි මේ දිස්ත්‍රික්කයේම නැත්තම් පස්නහර පළාත අපි වහගත්තා. ඊට පස්සේ ඒක අඩු කරා. පොලිස් වසම් වලට ආවා. දැන් ග්‍රාම නිලධාරි වසම් වලට එලා තිනවා. නමුත් දැන් මේ සතියන්තයේ වෙද්දී අතිගරු ජනාධිපතිතුමා අපිට ලබා දෙන උපදෙස් අනුව අපි බලන්නේ මේ ග්‍රාම නිලධාරි වසම ඇතුළෙත් ඇත්තටම කොතනද ප්‍රශ්නේ තිබෙන තැන හොරලා ඒක තනිකර 100%ක්ම හුදකලාවට ලක් කරමින් සෙසු ප්‍රදේශ මුදවා හැරීමකට කටයුතු කරන්න තමයි අපේ මේ අවස්ථාවේ තිබෙන ස්ට්‍රැටජි. දැන් මේක ඔබතුමිය හවුවා වෙනත් රටවල් එක කරනවා. අපි කරපු හින්දානේ දැන් ඔබ දන්නවා අපි ප්‍රථම අවස්ථාවේදී දෙවනි රැල්ලේ ප්‍රථම අවස්ථාවේදී අපි යම්කිසි පුද්ගලයෙක් කොවිඩ් ආසාදනය වුණා නම් ඇයව හෝ පුද්ගලයාව වහාම රෝහලකට ඇතුළත් කරන ගමන් ආශ්‍රිතයන් සියලු දෙනාම අපි අරන් ගිහිල්ලා නිරෝධායන ලක් කරනු ලැබුවා. ඒ ක්‍රමවේදය තමයි හිටියේ. දැන් ඒක සාර්ථක හින්දා තමයි අපිට ඇත්තටම හැකියාවක් ලැබුණේ 3056කින් වගේ ගානකින් මිනුවන් ගොඩ පොකර ඉවර කරගන්න. මොකද මේ අවස්ථාවේදී පළවෙනි දවසේම ඔබ දන්නවා 900ක විතර ආසාදනය වෙලා 2000ක් විතර ආසාදනය වෙලා තිබ්බේ. නමුත් 2000කින් විතර පටන් ගන්න මෙම රැල්ල 3005කින් වගේ 56කින් වගේ අපි ඉවර කරගන්නවා මේ රැල්ල. හොඳයි ඔබතුමා පුංචි අවස්ථාවක් දෙන්න ඉක්මනින් වෙලා බලමු. හොඳයි. එතකොට ඉතින් ඒක අපිට ඒ අවස්ථාවේදී අපි කරපු ක්‍රමවේදය. අපි හිතුවා මේක තමයි හොඳම ක්‍රමවේදය කියලා. ඒක තමයි ඇත්තටම හොඳම ක්‍රමවේදය. අපි දකින්නේ දැන් ලෝකේ අනිත් රටවල් වල තිබෙන දැන් අපි මේ අවස්ථාවේ කරන ක්‍රමවේදය නිවෙස් වලට තියලා හුදේකලා කරන්න. අපි අර ඒ අවස්ථාවේදී කරේ ඔක්තෝබර් 4 වෙනිදා ඔක්තෝබර් මාසය තුල කරපු ක්‍රමවේදයේ මුළු සංඛ්‍යාවම අරන් ගිහිල්ලා නිරෝධායන ලක් කරනු ලැබුවා. ඉතින් එහිදී මේ 2000කින් ඉඳලා ආරම්භ කරලා 1000ක් තා වැඩි වෙලා නවත්ත ගන්න පුළුවන් වුණා. දැන් මේ අවස්ථාවේදී මේ රටේ ජනතාවට තිබෙන අපහසුතාවයන් අරවා මේ ඔක්කොම කල්පනා කරලා බලලා ඔවුන්ටත් ඒ කියන්නේ ප්‍රායෝගික තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන් ඒ ගැනත් කල්පනා කරලා බලලා මේ අවස්ථාවේදී මේ දෙවෙනි රැල්ල මැද භාගයෙන් පස්සේ අපි අරන් තියෙන්නේ නිවෙස්වල නිරෝධායන කිරීමට. අවදාපතුමනි දැන් මේ නිවෙස්වල නිරෝධායනය කියන දේ අරබතුමා නිරෝධායනය කතා කරගෙන ආපු නිසාම දැන් නිවෙස්වල නිරෝධායනය කියන එක සාර්ථකද? මොකද අද වෙද්දි පාසල් වල අපි දැක්කා අම්මා තාත්තා හෝ සීයා ආසාදිත වෙලා ඉන්නවා. හැබැයි දරුවා පාසලට ඇවිත් ඉන්නවා. එතකොට මේ නිවෙස් නිරෝධායනයේ ක්‍රියාවලිය සාර්ථකව දියත් වෙනවද? නේද? මෙහෙම ඒක ඉතින් ඒක ජනතාව තමයි දකින්න ඕන. අපි පෞද්ගලිකවම අපි මගෙන් ඇහුවොත් මම සමහරලාට කැමති වෙන්නේ මේ නිරෝධායනයකට ලක් කරලා තියෙන එක හොඳයි කියන එක. දැන් අපි මේ අර ඔබතුමියත් අහපු ප්‍රශ්නේ ඇවිල්ලා රටේ තියෙන ක්‍රමවේදයන් එක්ක ලෝකේ තියෙන ක්‍රමවේදයන් එක්ක රට පවත්වාගෙන යන ක්‍රමවේදයත් එක්ක රටේ ජනතාවට අපහසුතාවයක් පත් කරන්නේ නැතුව කරන ක්‍රමවේදයක් ඇත්තට මේ නිවෙස් නිරෝධායනකට අපි යන්නේ. මොකද නිවෙස් නිරෝධායනට කට්ටිය කැමති. දැන් අදත් පොසිටිව් වෙච්ච කෙනෙක් පුද්ගලයෙක් මට කතා කරලා අහන බැරිද මේ ගෙදරටම වෙලා මේ අපිට මේකෙදී ලොකු දෙයක් නැහැ මට කිසිම මේ දන්නෙත් නැහැ පොසිටිව් තමයි කියන්නේ මට නම් කිසිම රෝග ලක්ෂණයක් නැහැ අපිට බැරිද ගෙදරට වෙලා ඉන්න කියලාත් අද දවසේ මගෙන් ඇහුවා. ඉතින් එහෙම තමයි මානසිකත්වයේ තියෙන මොකද ගොඩාක් මේ හමු වෙන කට්ටියකින් බහුතරයක් හමු වෙන්නේ අර එසිම්ප්ටොමැටික් කියලා කිසිම රෝග ලක්ෂණයක් නැතුව ටෙස්ට් එකේ තමයි කියන්නේ. ඉතින් ඒ තත්ත්වයක් හිතනවා. ඉතින් ඒකින්ද ඔබතුමා අහපු ප්‍රශ්නෙට මේ නිවෙස් නිරෝධායනයට වඩා සමහරලාට අපි යම්කිසි ස්ථානයකට අරන් ගිහලා දැන් අපිට මතකයි පළවෙනි කාලේදී ඔය පළවෙනි මාර්තු මාසේ 11 වෙනිදා අපි නිරෝධායන පටන් ගත්තම අපිට කිව්වා ඔය හමුදාය කියලා දැම්මන් පස්සේ ඇතුලේ මුළු ඔක්කොටම කොවිඩ් හැදිලා තමයි එළියට එන්නේ යන ඔක්කොමලා කොවිඩ් කියලා. අපි 65000කට වැඩිය නිරෝධායන කළා දිනවා ත්‍රිවිධ හමුදාව තුල. 65000 කොවිඩ් ආසාදිතයන් ආවේ නෑනේ. අපි කිසිම අවස්ථාවක තව පුද්ගලයන් නොවන ආකාරයෙන් අපි රැක බලා ගත්තා මේ කට්ටියව. ඒ ක්‍රමවේදය අදටත් අගය කරනවා මේ නිවෙස් ක්‍රමවේදය වැඩිය. ඔව් ඒක මම දකින්නේ ඒක දැන් ඒ වගේ හින්දා තමයි මේ தත්ත්වය ඇති කර ගන්න පුළුවන් හැකියාව ලැබුණේ. නමුත් නිවෙස් නිරෝධායනය කරන්න අර කියන සමතුලිතතාවය රැක ගන්නත් ප්‍රායෝගිකව තිබෙන ප්‍රශ්නත් ඒවත් එක්ක එකතු වෙලා තමයි මේ தත්ත්වය ඇති කරගෙන යන්නේ. ඉතින් මෙහිදී අපි දකින්න අර පුතුමිය කිව්වා වගේ මේ ඔබතුමා විශේෂයෙන්ම කිව්වා වගේ හුදකලාවකට ලක් කරත් හරිද
ඉතින් සමහරලාට මේ අවස්ථාවේදී අපි රැගෙන ගිහලා වෙන ක්‍රමයක් ඇති කරන් තිබ්බනම් මේ තත්ත්වය සමහරට වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔබතුමා ඔය කියන කාරණාවත් එක්ක මේ නව සාමාන්‍ය ජීවන රටාවකට හුරු වෙන්න නම් මේ කොවිඩ් එක්ක ජීවත් වෙන්න නම් එන්නතක් සොයා ගන්න අතුරු ජනතාවගේ ආකල්පවල වෙනසක් සිදු වේ යුතු වෙන්නේ. ඒ වෙනස කොයි ආකාරයෙන්ද මේ වන තුරු සිදු වෙලා තියෙන්නේ සහ ඒ වෙනස ඇති කර ගන්නට මොන වගේ කාර්යභාරයක්ද ඔබතුමාලට කරන්නට පුළුවන්? සහ වගේ මට තරුණ පරපුරට සහ දරුවන්ටත් මේ වැදගත් පණිවිඩයක් අවශ්‍ය වෙයි මේ වෙලාවේ. ඔව් අපි ඒකෙන් ගත්තොත් තරුණ පරපුර සහ විශේෂයෙන්ම දරුවන්. ඔබ දන්නවා දරුවන් යම්කිසි බලපෑමකට මේ අවස්ථාවේ යටත් වෙලා තිබෙනවා අනිවාර්යයෙන්ම. දැන් බලන්න පාසල් ගත්තම මේ ලබන මාස අවසානයේදී නැත්නම් ජනවාරි මාසේ මුල් දවස්වල වෙද්දී තිබෙනවා අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගේ පවත්වන්න තියෙනවා. ඔබයි මාත් ඉස්කෝලේ ගියානේ අපි පාඩම් කළා වෘද්ධ පුරාට පාඩම් කළා ඉඳලා මේක මාසෙකින් කල් යනවා කිව්වන් පස්සේ යනවා උන්කෝ යන්න වුණොත් එහෙම මොනතරම් පීඩනයකට ළමයිනේ. එතකොට මේ ඕ ලෙවල් කියන්නේ ඊටත් පල්ලෙහානේ. දැන් හිතන්නකෝ අපි පහේ ශිෂ්‍යත්වයේ කල්දමන කට්ටිය කිව්වා පහේ ශිෂ්‍යත්වයේ කරන්න එපා මේ කරොත් මේ ළමයි ඔක්කොම අනතුරේ කතා එහෙම කියපු සුළු කණ්ඩායමක් හිටියනේ. නමුත් පහේ ශිෂ්‍යත්වයේ පැවැත්වුවා කිසිදු ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අප උසස් පෙළ විභාගයේ තිබුණා. එතකොට උසස් පෙළ විභාගේ පවත්වන්නත් ඉස්සෙල්ලා කොවිඩ් ආසාදිතයන් 26 දෙනෙක් අපි දන්න විදිහට කොවිඩ් ආසාද 26 දෙනෙක් IDH රෝහල සහ රෝවල් වල ඉඳලා විභාගයට පෙනී සිටියා. නමුත් ඒකත් ඒ ආකාරයෙන් කරගෙන යනවා. එතකොට දැන් මේ සාමාන්‍ය පෙළ විභාගේ ජනවාරි මාසෙ එන්න තියෙනවා. එතකොට මේවා කල් දාන එක පහසුයි පොදුවෙන් කිව්වම පහසුයි. ළමයාගේ මානසිකත්වයෙන් තාමත් අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. ඒත් එක්ක මේ පසුගිය කාල සීමාවේදී වෙච්ච පන්ති පවත්වපු නැති දේවලුත් එක්ක මේ ළමයි හරි පීඩනයකින් ඉන්න පුළුවන්. අද බලන්න මේ ළමයිට අතිලා තියෙන තත්ත්වය ළමයිගේ ගැත්තෙන් ගත්තම ඇත්තටම මේ ළමයිට යම් විශාල පීඩනයකටපත් වෙලා තිබෙනවා. ඒත් එක්ක වුන්ට පාසල් වලට ගිහිලා ඉගෙන ගන්න ක්‍රමවේදයන් අඩු වෙලා තියෙනවා. ඉතින් අද ඉතින් ඇත්තටම ළමයිට වෙනවා දැන් ඔන්ලයින් ක්‍රමවේදයන් යටතේ විශේෂයෙන්ම අතිගරු ජනතුමත් මේ ගැන ගොඩක් වෙලාට කියන දෙයක් තමයි. ඉතින් මේ අලුත් තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. මේ කාලයක් යන තත්ත්වයට අපි දන්නේ නැහැ කොයිතර කාලයක් ඇයිද කියලා. ඒ තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ළමයිට ඇත්තටම තේරුම් ගත යුත්තේ මෙන්න මේකයි. පළවෙනි කාර්යය මම ඔබතුමාගෙන් මොකද්ද කියන්න ඕනේ පණිවිඩයක් කියලා. ඔබට මේ රටක් අපි වසර 30ක ආසන්න කාලයක් දශක 3කට ආසන්න කාලයක් යුද්ධ කරලා මේ රටේ 25000කට අධික සංඛ්‍යාවක් තම ජීවිතය පූජා කරලා ඒත් එක්කම 40000කට අධික සංඛ්‍යාවක් රණක්ෂිතයටපත් වෙලා මේ දැන් ඉන්න දුවදරුවන්ට රටක් හදලා දුන්නා. සාමයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දුන්නා. මේ රට තුල දැන් ඇතිවලා තියෙන කොවිඩ් එකක් කරා තමයි මේ තරම් පීඩනයක් මේ ළමයිට ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඔබට රට හදලා දුන්න රට තුල ඔබ හොඳ පුරවැසියෙක් වෙන්න අධ්‍යාපනයෙන් උසස් තත්ත්වයකට යන්න රටක් ඔබගේ තිබෙනවා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ දරුවන් වශයෙන් ඔබ මේ කියන ක්‍රමවේදයන් වලට අනුගත වෙමින් ඉදිරියේදී විශේෂයෙන්ම කටයුත්තක් කරනවා. අද ළමයි බොහොම බුද්ධිමත් සමාජයක් ශ්‍රී ලංකාව තුල ඉන්නේ. ඉතින් මේ ළමයිට මේක තේරෙන්නේ නැතුව නෙමෙයි. මේ ළමයිට කියන් තිබෙන බුද්ධිමත් දරු පරපුරක් ලෝකේ අනිකුත් රටවල් එක්ක සංසන්දනාත්මකව බැලුවම ඉතාමත් උසස් තත්ත්වයක ඉන්න ශිෂ්‍ය පරපුරක් ශ්‍රී ලංකාව තුල ඉන්නේ. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ කොවිඩ් සම්බන්ධයෙන් මේ රටේ වෙන දේ ගැන හොඳ අවබෝධයකින් ඉන්න කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මේක කවුරුත් කියලා දෙන්න දෙයක් නැහැ. දැන ඉඳලම මේ සම්බන්ධයෙන් දන්නවා දැන්. ඒකින්ද මේවට අනුගත වෙමින් කටයුතු කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි දරුවෙක් වුණත් සාමාන්‍යයෙන් අපි දරුවන්ට ගොඩාක් ආදරය කරනවා. ඒත් එක්කම දෙමාපියන් දරුවෝ කියන දේවලුත් අහනවා ගොඩක් වෙලාවට. නේද? ඉතින් ඒකින්ද මේ tamun දකින්නවා නම් දරුවෙක් දකින්නවා නම් යම් කිසි දෙයක් මේ කීන ක්‍රමවේදයෙන් පිටත තිබෙන්නේ කියලා ඒක පැහැදිලි කරලා ඒක අනිකට අවබෝධ කරලා දෙන්න පුළුවන් තත්ත්වකුත් තිබෙනවා. ඒත් එක වැටෙන්න එපා. මානසිකව වැටෙන්න එපා. ඔබලට දැන් උදාහරණයක් වශයෙන් මම දන්නවා කාර්යසාධක බලකාය අධිකාරී ජනාධිපතිතුමත් එක්ක තිබ්බ මේ ගිය සතියේ තිබ්බ අධ්‍යාපන අමාත්‍යතුමත් තියෙන රැස්වීමේදී මම එක අවස්ථාවකදී දුවා මේ බලන්න කොච්චර මේ පීඩනයකින්ද මේක තියෙන්නේ මේ ඒකින්ද අධ්‍යාපන ලේකම්තුමා අමාත්‍යතුමා කියයි මම කිව්වද නැද්ද කියලා මම ඉතින් කිව්වා මේ කඩේට ගොඩක් ක්ලාස් ඔසුත් මේවා තියෙන බැරිද මේ පාර විභාගෙ තියද්දි පොඩ්ඩක් මේ ගැන සලකලා බලලා එහෙම මේ ඉතින් කට්ටි hina වුණා වෙලාවේ
කොයිද මේ වගේ දේවල් බලන්න ඕනේ මොකද මේක තාමත්ම අපහසු තත්ත්වයක් යටතේ තියෙන්නේ. ඉතින් අපි ඒවා ගැන කල්පනා කරන්න ඕනේ නේද කියන පණිවිඩය මම අවසානයේත් කිව්වා. එහෙව් කියලා මේ මට්ටම් පල්ලෙහාට ගන්න නමුත් යම්කිසි මේ ළමයිට ඇතිලා තියෙන පීඩනය ඒත් එක්ක දැන් බලන්න ළමයිට තියෙනවා යම්කිසි දැන් බාහිර ක්‍රියාකාරකම් කියන එකට තත්ත්වයක් ඇති වෙලාම නැහැනේ මේකත් එක්ක අමාරුයිනේ. ඉතින් ඒවත් යම්කිසි ආකාරයෙන් ප්‍රබල බලපෑමක් ළමයිට ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද මේ තත්ත්වයන් නැතනේ ළමයි ඉන්නේ මේ බව තේරුම් ගන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මේ ගැන හොඳට තේරුම් අරගෙන මේ සම්බන්ධි හොඳ අධ්‍යයනයක් කියන්නේ හොඳ දැනුමක් තියාගෙන බුද්ධිමත් පාසලට ගියත් අතරමැදි වුණත් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්ක ඔබලත් දරුවන් වශයෙන් තේරුම් ගන්න ඕනේ රටේ ලෝකයේ තියෙන තාක්ෂණ නව තාක්ෂණයෙන් යටතේ මේ වගේ ඉගෙන ගන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඔය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යතුමා ඇතුළු ගෙනාපු අවස්ථාවේදී පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා එකම කාලසටහනක ලංකාවේ සියලුම පාසල්වල හැකියනම් අරන් යන්න උත්සාහ කරන්න කියලා. ඔබ දන්නවා අද සමහරලාට කොළඹ පාසලේ සමුදා උදේට සිංහල පළවෙනි පීරියඩ් එකේදී අනුරාධපුරයේ සමහරට ගණිතය හරි වෙන මොකක් හරි තියෙන්න පුළුවන්. ඒ නැතුව මේක එක ක්‍රමවේදයකට උනත් ගෙන්නන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. එපමණක් නෙමෙයි මේවා ඔන්ලයින් ක්‍රමවේදයන් පුළුවන් තරම් ඇති කරන්න බලන්න කියලා උපදෙස් ලබා දුන්නා. ඒවා පන්තිවල තියන්න බලා ගන්න පන්තියේ ක්ලාස් එකේ අද්දි වුණත් ලංකාවේ ඉන්න දක්ෂතම ගුරුතුවරුන් දාලා මේ ක්ලාසස් මේ යන අතරතුරත් කරවන්න කියලා උපදෙස් ලබා දුන්නා. ඉතින් මේ වගේ ක්‍රමවේදයන් බුදුමියත් ඇහුවා මොනවද ඉස්සරහට එන ක්‍රමවේදයන් කියලා. ඔව් මෙවැනි ක්‍රමවේදයන් පිළිබඳවත් විශේෂයෙන්ම සාකච්ඡා කරමින් සිටිනවා. ඒකින්ද අපගේ අනාගත දරු පරපුර වෙනුවෙන් කළ හැකි උපරිමය මේකත් එක්ක මේ කොවිඩ් යන ගමන් කළ හැකි උපරිම දේ කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ මොහොතේ අප පළමු රැල්ලක තත්ත්වයේ සමනය කිරීම, දෙවන රැල්ලක ආරම්භ වීම, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළාද, ඒ වගේම ව්‍යාප්තිය සිද්ධ වුණේ කොහොමද, නිරෝධායන ක්‍රියාවලිය, මේ කියන ඒ වගේම හුදේකලා කිරීම, රට වසා තැබිය යුතුද, මේ කියන කාරණාවලට පිළිතුරු ගත්තා. එතනින් පස්සේ ඉදිරියට આવොත් දැන් නිරෝධායනයත් නිවෙසට සීමා වුණාගෙන් පස්සේ දැන් ඔබතුමාම සඳහන් කරන හමුදාපතිතුමනි දැන් අපි ලෝකයේ වෙන රටවල් වල තියෙන තත්ත්වය තමයි දැන් මේ යන්නේ නිවෙස් නිරෝධායනය. දැන් ලෝකයේ වෙන රටවල් වල තියෙන අනෙක් තත්ත්වය තමයි ගෙදර ඉන්න ආසාදිත වුණත් අමාරුනොත් කෝල් එකක් දෙන්න ඇම්බියුලන්ස් එකේ වන්නම් හුස්ම ගන්න අමාරුනොත් කියන තැන තමයි ලෝකයේ අනිත් තැන්වල. අපිත් ඊළඟට ඒ තැනට යන්න සිද්ධ වෙයිද? නෑ මම හිතන්නේ නෑ කවදාකවත් ඒ තත්ත්වයකට ඇති වෙලා ලංකාවේ ඉන්න ඉතාමත්ම විශිෂ්ට වූ සෞඛ්‍ය සේවයක් අපිට තිබෙනවා. එතකොට ඔබ දන්නවා යම්කිසි යටිතල පහසුකම් වල අඩුපාඩුකම් ඕනතරම් තිබෙන්න පුළුවන්. මේ රටේ රෝහල් අද වෙනකොටත් වහලා නැහැනේ කිසිම රෝහලක් උදක මේ කොවිඩ් හින්දා කියලා. සෑම රෝහලක්ම සාමාන්‍ය පරිදි මේක පවත්වාගෙන යනු ලබනවා. එතකොට මේ පවත්වාගෙන යන්නේ වෙනත් රෝග සඳහා මේක විවෘතව තබාලා තියන්න ඕනේ. ඒත් එක්ක තමයි දැන් අප පටන් ගද්දි දන්නවා IDH රෝහල පමණයි අපිට තිබ්බේ මෙවැනි රෝග වසංගත රෝග සම්බන්ධයෙන් තිබ්බේ IDH රෝහල පමණයි. පළවෙනි අධීරයේදී අපි තව රෝහල් දෙක තුනක් වැඩි දියුණු කරලා ඉරණවිල වගේ දේවල් යුද හමුදාව යොදවලා ත්‍රිවිධ හමුදාව යොදවලා අපි හදලා දුන්නා. නමුත් මේ විශාල සංඛ්‍යාවක් එද්දී අපිට තිබ්බ පහසුකම් වල අඩුපාඩුකම් තිබ්බ නැතුව නෙමෙයි. ඉතින් ඒකින්දම තමයි ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන්නට යෙදුණු මේ අපේ නිරෝධායන මධ්‍යස්ථාන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට අපි පරිවර්තනය කරලා දුන්නා. ඉතින් ඒ හින්දා තමයි දැන් අද ගත්තොත් අද දවසේ සාමාන්‍ය 6000කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදෙනි වූ පොසිටිව් අයවලුන් ආසාදෙනි වූ අයවලුන් ශ්‍රී ලංකාව තුල සිටිනවා. ඒ 6000න් බහුතරයක් 3800ක් 900කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ මේ සිම්ප්ටොමැටික් කියලා එවැනි අතරමැදි ඉන්ටර්මීඩියට් සෙන්ටර්ස් වල අතරමැදි නිරෝධායන නැත්නම් ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තමයි ප්‍රතිකාර කරනු ලබන්නේ. ඊටාත්ම කියන්නේ අත්‍යවශ්‍ය රෝහලක සිටිය යුතුයි නැත්නම් මොනවා හරි මේ තියෙන රෝග ලක්ෂණ තිබෙන අයවලුන් තමයි තෝරාගෙන අර ප්‍රධාන රෝහල් වල ප්‍රතිකාර කරනු ලබන්නේ. ඉතින් ඔබතුමා හැව්වේ අර පිටරටවල තියෙන තත්ත්වේ නෑ අපි කවදාකවත් ඒ තත්ත්වයට යන්න අවශ්‍යතාවයක් නැති වෙයි. අපි කවදාකවත් ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. කෙසේ හෝ මොන සංඛ්‍යාවන් ආවත් අපි මේ தত্ত্বය පාලනය කරගනිමින් අර ගෙවල් වල තියන්නේ නැතුව මේ රෝහලට ගෙනල්ලා ප්‍රතිකාර කර යුතු අයවලුන් ප්‍රතිකාර කරන තත්ත්වයෙන් වග බලා ගන්න තමයි
අපි මේ අවස්ථාවේදී අපි සියලුම ප්‍රයත්න යොදවලා තියෙන්නේ. ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇත්තටම ගෞරව කරනවා. මොකද මේ සියලු ප්‍රශ්න අපි යොමු කරන්නේ මේ රටේ ජනතාව ඇතුළත යම් ආකාරයේ සැකසංකා තිබෙනවා පක්ෂව හෝ විපක්ෂව හෝ විවේචනාත්මකව විය හැකි. ඒ සියලු කාරණා අප මතු කරන්නේ අවසානයේදී ජනතාවට මෙහි සැබෑ නිවැරදි චිත්‍රය යා යුතු නිසා. අනිත් කාරණේ හමුදාපතිතුමනි දැන් හමුදාව මේ සඳහා දායක වීම. එක්තරා තැනකදී අපි දැක්ක අර ඇඟලුම් කම්හල් ආශ්‍රිතව සිද්ධ වෙද්දී ඇඳුම් ටික ගන්නවත් දුන්නේ නැහැ. බස් එකත් ගෙනල්ලා ගැහුවා. හමුදාවෙන් ඇවිල්ලා ටක් ගාලා මේක පටවගත්තා ගියා. අපි බොහෝ වෙලාවක් මේ බස් එක ඇතුලේ ඉන්න උනා මේ වගේ ප්‍රශ්න කිව්වා. ඇත්තටම මේ කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලියේදී හමුදාව දායක වීම ඇතුළතදී මේකට තියෙන මානුෂික ස්වරූපය අඩුවීමක් සිද්ධ වුණාද? දැන් මෙහෙමයි. ලංකාවේ දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධයේ සමහර ලෝකේ ප්‍රබල රටවල් කිව්වම පරද්දන්න බැහැයි කියපු යුද්ධයක් ජයග්‍රහණය කරපු යුද හමුදාවේ වත්මන් යුද හමුදාපතිතුමා හැටියට මට ඔබතුමාට කියන්න තිබෙන්නේ ඒක කිසිසේත් පිළිගැනීමට හැකියාවක් නැහැ. ඔබතුමා කිව්ව කාරණේ එක හුදකලා එක් අවස්ථාවක් පමණයි. අද මම දකිනවා දැන් ඔබතුමා මේ වගේ ප්‍රශ්නයක් අහද්දිත් මට ඔළුවට ආවේ පළවෙනි කාරණේ දැන් මේවා තැන් 10ක උනේ නැහැ. තැන් 2ක උනේත් නැහැ. එක තැනක වුණ නමුත් වෘත්තීය සමිතියකට සම්බන්ධ වෙච්ච එක් කාන්තාවක් මේක විශාල ප්‍රචාරයක් ලබා දීලා ඒ යම් වෘත්තීය සමිති කණ්ඩායමක් එකතු වෙලා තප්පරයක් සමා වෙන්න ඔබතුමා අපි ඉක්මනට වෙලාව බලන්නේ. හොඳයි. අපි මේ ඒ සම්බන්ධ වෙච්ච පුද්ගලයා අඩුම ගානේ නිරෝධායනකටවත් ගියපු නැති පුද්ගලයෙක් මේ එළියේ ඉන්න යම්කිසි සංවිධානයකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් කීප දෙනෙක් විසින් මේ විශේෂයෙන්ම හමුදාව රටේ මේ තත්ත්වය වැරදි ආකල්පයක් සමාජගත කිරීමට කරමු දෙයක් කියලා අපි හොඳටම දැක්කා. ඉතින් මේක ඇත්තටම මේ තත්ත්වය තුනේ ඒකින්දයි. නමුත් මම ඒකෙන් මේ පැත්තට ඇවිල්ලා ගත්තොත් මම කිව්වේ මේ වගේ හමුදාවක් මම හමුදා දෙන්න යුද හමුදාව ත්‍රිවිධ හමුදාපතිවරයා වශයෙන් මේ හමුදාව මොනතරම් මානුෂිකයද කියන එක තත්ත්වේ කවුරුත් දන්නවා. එතකොට ඔබතුමා කියපු ස්වරූපෙට එන්නේ ඉස්සෙල්ලා අපි ගත්තොත් මේ හමුදාවේ ඉන්නේ ඔබ වගේම මේ මිනිස්සෙක් යුනිෆෝම් එකේ වෙනසක් තිබෙනවා යුනිෆෝම් එකක් දාගත්ත මිනිස්සෙක් තමයි මේ හමුදාවේ ඉන්නේ. මේ හමුදාවේ ඉන්න පුද්ගලයයි අනිත් අය අතර වෙනස ඇවිල්ලා හොඳ පුහුණුවක් ලැබලා තියෙන විශිෂ්ට විනයක් තිබෙන ඒත් එක්කම ජීවිතේ රට වෙනුවෙන් පූජා කරන්න කැමති කණ්ඩායමක් තමයි සාමාන්‍ය පුද්ගලයෙකුයි මේ හමුදාය කියන කට්ටිය අතර ওই තුන තමයි විශාල වශයෙන් වෙනසකට දෙන්නේ. ඉතින් එහෙම ඉන්න හමුදාවේ අපේගේ විරෝධා රණවිරුවන් දැයේ පිනට පහළ වූ විරෝධා රණවිරුවන් කියලා මම කියන්නේ. ඒ වගේ කණ්ඩායමකට තමයි ওই වගේ චෝදනාවක් එල්ල කරනු ලැබුවේ මානුෂිකද හමුදාවක් සම්බන්ධ විය යුතුද කියන කාරණේ. අපි ඉස්සල්ලාම බැලුවොත් එහෙම රටේ මේකට එන සම්බන්ධ වෙන්න ඕනේ කවුද? මේක කරන්න ඕනේ කවුද? කරන්න ඕනේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශය. ඕකේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් තිබෙනවද? නිරෝධායන මේහා සුවිශාල සංඛ්‍යාවක් නිරෝධායන කර ගැනීමට හැකියාවක් තිබුණාද? ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිසේත් කිරීමට හැකියාවක් නැහැ. ඒකින්ද තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පහසුකම නැහැ. අද රෝහල් වල මම ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නේදී උත්තර දෙද්දි කියද්දි 5900ක 6000කට ඉන්න රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර කරන ලබන්නේ මේ ත්‍රිවිධ හමුදාවෙන් හදපු නිරෝධායන මධ්‍යස්ථාන පරිවර්තනය කරපු එකේ තමයි රෝගීන් අදට අර කියන ඇසිම්ප්ටොමැටික් කියන කේසස් දැන්ට තියෙන්නේ. ඒතර මේකට සම්බන්ධ වන්නේ හමුදාව. එතකොට මොන ආයතනද ලංකාවේ තියෙන්නේ මේ විදියට ඉතාමත් කෙටි කාලෙකින් මෙවැනි තත්වයකට මුහුණ දෙන්න පුළුවන්. රටක හමුදාවක් ගත්තම අපි යුද්ධයක් හෝ යුද්ධ නොවන කටයුතු වලට සම්බන්ධ වෙනවා. එතකොට මෙසේ සම්බන්ධ වෙද්දී ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවම අපි මේ අර කිව්වා වගේ කුඩා ආර්ථිකයක් තියෙන රටක අපිට මේ අහක බලාගෙන අපේ කාර්යය විතරක් ඉන්න බෑ. ආපදා වලට අපි සම්බන්ධ වෙන අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ පහසුකම් මිනිස් සම්පතක් තිබෙන එක රැයින් පැය 48කින් මෙවැනි දේවල් යටිතල පහසුකම් හදන්න පුළුවන් කිසිදු ආයතනයක් රටේ තියෙනවද කියන එක රටේ ජනතාව දන්නවා. ඉතින් ඒකින්ද තමයි අතිගරු ජනාධිපතිතුමා හිටපු දක්ෂ
සහ ප්‍රබල මේ විනයක් ඇතිව තිබුණු නිලධාරීවරයෙක් වශයෙන් එතුමා දැනගන්න හිටියා හමුදාවට කළ හැක්කේ මොකක්ද කියන එක. දැන් ලෝකේ වෙනත් රටවලුත් තිබෙනවානේ. ඉතින් ඒ කට්ටියත් එක්කත් අපි දකින පසු කාලේ කොහොමද හමුදාව සම්බන්ධ කරගෙන තිබෙන්නේ කියලා. නමුත් අපි ප්‍රථම අවස්ථාවේ සම්බන්ධ කරගන්නවා. කරලා මේක හමුදාවට දෙනවා. එතකොට හමුදාවට මේ කියපු හැකියාවන් තිබෙන හමුදාවක් තිබෙන හින්දා මේක අපිට මේ කාර්යය දෙනවා. ඒත් එක්කම මේ හමුදාවේ ඉන්නේ ඇත්තටම කිව්වොත් හොඳ රටේ හොඳ සංස්කෘතියක් තියෙන රටක් මේක. එතකොට අපි මේ රටේ ඉන්න හමුදාවේ ඉන්න අයලුනුත් අපිත් විවිධ ආගම් වලින් ඉන්න කට්ටිය. මම හොඳ බෞද්ධයෙක්. එතකොට මම හොඳ බෞද්ධයෙක්. බෞද්ධ ආගම හොඳටම අදහන පුද්ගලයෙක්. අපේ හමුදාවල ඉන්නේ ඒ වගේම තමුන්ගේ ආගම රටේ ඉන්න මිනිසුත් ඒ වගේම රටේ තමුන් අදහන ආගම උපරිමයෙන් අදහන අයවලුන් ඉන්නේ. ඉතින් ඒක එක කොටසක් නෙමෙයි හමුදාවලත් ඉන්නේ. ඒ හින්දා හොඳ සංස්කෘතියක් තියෙන මේ ආගම මේකට ධර්මයේ ලැබි ජනතාවක් වශයෙන් අපි හොඳ මානසිකත්වයකින් තමයි අපි කටයුතු කරන්නේ. එතකොට මේවා ඔබ කිව්ව මානසික කතාවයි හමුදාව සම්බන්ධයේ කතා දෙක සම්බන්ධයෙන් මම උත්තර දෙන්නේ මේ. ඔව් ඒ වගේ මානසික කණ්ඩායමක් තමයි හමුදාවේ ඉඳගෙන මේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ. එතකොට වෙනත් කිසිම පුද්ගලයෙක්ට වෙන කිසිම ආයතනයකට මේ රටේ ශ්‍රී ලංකාව තුල මේ කර්තව්‍ය කරගන්න හැකියාවක් නැති හින්දා තමයි ඇත්තටම ගත්තොත් වෙන කිසිම ආයතනයක කරගන්න බෑ මේක. හමුදාපුත් මේ හැබැයි චෝදනාවක් තියෙනවා. අපි ඔබතුමා සඳහන් කරා වගේ ඔබතුමාලා ජීවිත පූජා කරලා අපිට නිදහස් නිවහල් අභිමානවත් රටක් හිමි කරලා දුන්නා. හැබැයි සෞඛ්‍ය පිළිබඳව හමුදාවට එහෙම සංවේදී බවක් නැද්දෝ කියලා චෝදනාවකුත් නැගුවොත් කෙනෙක්. නෑ සෞඛ්‍ය පිළිබඳ නැතුව නෙවෙයිනේ. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක් පුද්ගලයෙක් නැත්නම් ඒ අවස්ථාවේ හිටපු කණ්ඩායමක් කියනවා මේ ආකාරයෙන් අරන් යද්දී මෙහෙමයි දුන්නේ. තප්පරයක් දුන්නා කියලානේ කිව්වේ. හරිද? ඒක අපි ඔප්පු කරලා පෙන්නුවා තප්පරය කතාවත් බොරු. මේ පුද්ගලයා කවුද? මේ කතා කරන පුද්ගලයා මොන න්‍යාය පත්‍රයක් යටතේද ආවේ? ඒ කතාව අපි පැහැදිලිව ඔප්පු කරලා මේ මාධ්‍ය තුලින්ම පෙන්නුවා. ඒත් එක්ක මේ ඔබතුමිය අහන කතාවට දැන් බලන්න ළමයි බොරු කියන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් නේද? දැන් මේ ඔබලා දකින්න ඇති නිරෝධායනයේ වෙලා යන ළමයි අඳින චිත්‍ර ලියන කතා බැලුවම හමුදාවන් ගැන රටේ හමුදාවන් ගැන මොකද්ද තියෙන චිත්‍රය හොඳට පැහැදිලිව පේනවා. ඒත් එක්කම විදේශ රටවල වලින් මේ නිරෝධායන ලක් වෙච්ච මේ විදේශ රටවල වල පුද්ගලයන් ගිහිල්ලා දකින්න ඇති වීඩියෝ පට තිබ්බ විදේශ රටවල වලට ගිහිල්ලා නිකුත් කළා මේ නිරෝධායන සම්බන්ධයෙන් ඕන් කියන කතාවල්. ඉතින් ඊට අමතරව පළවෙනි දවසේ යන්න බෑ කියලා කෑ ගහලා ගියපු පුද්ගලයන් නිරෝධායන දින 17ට පස්සේ යද්දී හමුදාවන් ගැන කියන කතා ඕන තරම් දැකලා ඇති. අපේ ගාව ඕන තරම් දේවල් තියෙනවා මිනිසුත් දකින්න ඇති. ඉතින් මේක යම්කිසි ආකාරයකට ලක්වද්දි යන්න ඉස්සෙල්ලා තියෙන තත්ත්වේ නෙමෙයි නිරෝධායනයෙන් පස්සේ දකින්නේ. ඉතින් ඒ අනුව යම්කිසි අර යන්න ඉස්සෙල්ලා එක්කෙනෙක් දෙන්නේ කියපු කතාවක් අල්ලගෙන ආපු දෙයක් හැරුණම මම දකින්නේ ඇත්තටම හමුදාවන් මේ කරන කාර්යය හින්දා තමයි අද අපි ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ හමුදා පොලිසිය මේ ඔක්කොම එකතු වෙලා විශාල කාර්යයක් නේ කරන්නේ. ඉතින් අද කොහොමද මේ අපි එක රැට දෙකට දවස් කිහිපෙන් මේ වගේ තත්ත්වයක් නැති කරලා දෙන්න අපිට පුළුවන් ද අඩුම ගානේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් වන්නි මානුෂිය මෙහෙම මම දන්නවා අර පුතුමාතලන් වලදී අපි 1,25,000ක් පමණ ප්‍රමාණයක් ජනතාව ත්‍රස්තවාදීන්ගේ මේ පැත්තට කඩලා ගද්දි මගේ සේනාංකයටත් ඒක වුණේ. එතකොට ඒ අවස්ථාවේ 1,25,000කට මේ 21,000ක් අණ දුන්න මගේ සේනාංකයට කණ්ඩ දෙන්න උනා ඒ අවස්ථාවේදී. අපි බැහැ කිව්වේ නැහැ කණ්ඩ දුන්නා. අදත් එහෙමයි. අද අහලා බලන්න හමුදාව බහන්න වෛද්‍යවරුන්ගෙන් අහන්න අපේ PHI මහත්තුරුන්ගෙන් ඒත් එක්ක අනිත් සම්බන්ධ වෙන කට්ටියගෙන් අහන්න. ඒ කට්ටිය පැහැදිලිව කියයි. දැන් පසුගිය මේ පසුගිය මේ මාසය ඇතුළත ගත්තොත් කොළඹ නගර සභා සීමාවේ ඉන්න අපේ වෛද්‍ය මේ වරුන් ගුරුගේ මැතිණිය තුල ඒ කට්ටිය වෛද්‍යවරුන් කියයි මේ රැට අපි 300ක් දැන් අද දවසේ ගත්තොත් හමු වෙන කොවිඩ් ආසාදිතයන් අපිට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔච්චර ඇම්බියුලන්ස් උත් නැහැ. අරන් යන්න. රෝහලට අරන් යන්න ඕනේ. කවුද මේ අරන් යන්නේ කියලා අහලා බලන්නකෝ. ඒ අරන් යන්නේ වැඩිපුරම අරන් යන්නේ හමුදාවේ. හමුදාවේ වාහන ඇම්බියුලන්ස් බවට පරිවර්තනය කළා හරි අපි අරන් යනවා මේ කට්ටියව. දෙකින්ද මේ හමුදාව යොදවාගත්ත කියන කතාව අර සමහර සුළු කොටසක් මේ රටේ ඉන්න ඉතාමත්ම සුළු කොටසක්
ඔවුන් අර විවිධ න්‍යාය පත්‍රයන් වලට සහ හමුදාව කෙලේ යම්කිසි ද්වේෂ සාධගත ලෙස හෝ හමුදාවේ ඉන්න සමහර අයවලු පිළිබඳව තියෙන ද්වේෂ සාගතයන් හින්දා විවිධ ආකාරයෙන් බලන්න පුළුවන්. නමුත් මේක මේ ආකාරයෙන් කරන්න වෙලා තිබෙන්නේ මේක තමයි හමුදාවක් සහ පොලිසිය තමයි තියෙන ආයතනයක් හැටියට විනය උපරිමයක් තිබෙන මේ මිනිස් සම්පතක් උපරිමය තියෙන යටිතල පහසුකම් ඉතාමත් කෙටි කාලයෙන් දියුණු කරන්න පුළුවන් තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. ඒකින්ද තමයි අපි මේ වගේ ආකාරයෙන් මම හිතන්නේ හමුදා යොදා ගන්න නැත්තේ. මම දකින්නේ රටේ ජනතාව ඔය කියපු தත්ත්වය බැලුවන් පස්සේ හමුදාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් තව කාලෙකින් හොයලා බැලුවම ජනතාවම හිතන්නේ මේවට පිළිතුරු දෙයි අපි ගැනම කියා ගැනීමේ හැකියාවක් අවශ්‍යතාවයකුත් නැහැ. මම හිතන්නේ මේ උත්තරෙත් එක්ක යම් කෙනෙක් ප්‍රශ්න කරා නම් ඒ ප්‍රශ්න කරපු අයටත් ආයෙ ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැති විදිහ බොහොම සාධනීය සාධාරණ ගෞරවනීය උත්තරයක් ඔබතුමන් ලබා දුන්නේ. අද දවසේදී 502ක් ආසාදිතයින් වාර්තා වෙලා තියෙනවා. අපි මීට කලින් අපේ ජාතික රූපවාහිනිය ඇතුළේම අපි කතා කළා මහා දැවැන්ත බුද්ධි මෙහෙයුම පිළිබඳ. ආසාදිතෙක් වාර්තා වුණොත් කොහොමද හොයාගෙන යන්නේ කියලා. අද 502ක් වාර්තා වෙනවා. ඒ 502ත් ඒ විදිහටම තොරතුරු හොයාගෙන පසුපස යනවද නැත්නම් දැන් මේ 500 ගණන් 600 ගණන් වාර්තා වෙනවා මේක අතෑරලා ඒ අය විතරක් කොටු කරලා රෝහල්ගත කිරීමද කරන්නේ. තාමත් ට්‍රේස් කරන එක කරනවද? අනිවාර්යයෙන්ම අපි කිසිම වෙලාවක අතාරින්නේ නැහැ නේ හමුදාව. ඒක නේ කිව්වේ. ඕක මේ හමුදාවට දුන්න කියන ප්‍රශ්නෙත් එක්ක අඳලා ගත්තන් පස්සේ මේ දේවල් කරන්න පුළුවන් ආයතනේ මට තාපව වහන්න තියෙන කවුද පුළුවන් එහෙමනම්. අපි සම්බන්ධුන් නැත්තම්. ඉතින් රටේ ජනතාව දන්නවා මේක ගත්තම කොන්ටැක්ට් ට්‍රේසිං නැත්තම් මේ ලුහු බැඳ යාම සෝ අද 502ක් නෙමෙයි අද 1000ක් තිබ්බත් අපි ලුහු වල හොයනවා. හෙට උදේ වෙද්දි අපි හොයනවා. අපිට වැඩි වුණොත් හෙට උදේ 10 දවල් 10 විතර වෙයි වැඩි වුණොත් මේ කට්ටිය කවුද කියලා හොයාගන්න. දැන් අද මේ වාර්තා වුණාම පළවෙනි වශයෙන් 284ක් කියලා වාර්තා වෙලා 294ක් කියලා වාර්තා වෙලා ඊට පස්සේ දැන් 208ක් කියලා දෙවෙනි වතාවට 9 මාර්ච් විතර අපි වාර්තා කරද්දී අරක දෙද්දී අපි මේ සංඛ්‍යාවන් හොයාගෙන ගිහිලා තියෙන බොහෝ දුරට. අද රෑ එළි වෙනකන් නිදි මරාගෙන මේක හොයනවා. හොයලා නිකන් ඉන්නේ නැහැ. මේ හොයලා හැම එක්කෙනාටම කෝල් එකක් දෙනවා අපි. කෝල් එකක් දීලා කියනවා මේ ඔබතුමිය ආසාදනය වෙලා තිබෙනවා. ඔබතුමා හැර ඔබතුමිය රැගෙන යාමට දැන් ඉදිරි පැය තුලද අපි කටයුතු කරනු ලබනවා. ඔබතුමිය රැගෙන යන්න වාහනයක් එනවා. මේ ටික සූදානම් කරගන්න. යන්න ලෑස්ති වෙන්න. ඒත් එක්ක ඔබතුමාගේ කවුද මේ ආශ්‍රිතයන් කවුද දැන් අපිට කියන්න මේ අවස්ථාවේදී කවුද ප්‍රථම ආශ්‍රිතයන් කල්පනා කරලා මේවා කියන්න. ඒ ආශ්‍රිතයන් වහාම හුදකලාවකට ලක් කරන්න ඕනේ. එතකොට ඒ කට්ටිය ස්වයං නිරෝධායනයකට හෝ නිවෙස් නිරෝධායනකට අපි ලක් කළ යුතුව තිබෙනවා. ඉතින් ඒ දේ අපි කරන්න ඕනේ. නැත්තම් මේ හැමදාම මේ යන කට්ටිය එහෙම කරේ නැත්තම් අද වෙනකොට ගොඩක් මේ ඊට වැඩිය මෙස දහස් ගාණක් මේ රටේ කොවිඩ් ආසාදිතයන් ඉන්න පුළුවන්. ඒ දේ අදටත් කරනවා හෙටටත් කරනවා. මේක අනිවාර්යයෙන්ම ඉදිරියට කරන්න ඕනේ අපි. හමුදාපතිතුමා දැන් ඔය කියන ප්‍රායෝගික තත්ත්වය දැන් මේ වෙන විට බන්ධනාගාර තුලත් යම් ව්‍යාප්තියක් සිදු වෙනවා. ඒක තුල ඔය කාරණාව ඔය ප්‍රායෝගික මට්ටමේ පාලනය කිරීම අපහසු නැද්ද? මක්නිසාදයක් විශේෂයෙන්ම මේ ඉඩ ප්‍රමාණය අනුව මීටර එක පරතරේ තියාගන්නට අමාරුයි. ඒ බන්ධනාගාර නිලධාරීන්ගෙන් නැවත සමාජයට එන්න පුළුවන්. මේක ටිකක් අභියෝගකාරී තත්වයක් නේද? ඔව් දැන් මෙහෙමයි මේ මෙතුමාගේ ප්‍රශ්න ඔබතුමාගේ ප්‍රශ්න වර්ග දෙකක් තිබෙන්නේ. මේකෙදී ගත්තම අපි ස්වයං නිරෝධායන ලක් කරන ප්‍රථම ආශ්‍රිතයන් ලුහු බැඳ යන සම්බන්ධය අතන එහෙම ලුහු බඳින්න ලොකු දෙයක් ඇති වෙලා නැහැ. බන්ධනාගාරය ඇතුලේ නෙලා තියෙන්නේ. නමුත් මේ බන්ධනාගාරෙත් පැහැදිලිව මේ රටේ ජනතාව දැනගන්න ඕනේ බන්ධනාගාරය ඇතුලේ තියෙන සිද්ධියක්ම නෙමෙයි මේක. ඇත්තටම මේක උනේ බන්ධනාගාර ගත කිරීම සඳහා මේ විවිධ උසාවි වලින් බන්ධනාගාර ගත කරන ගරු අධිකරණයන් විසින් කරනු ලබන මේ බන්ධනාගාර ගත කිරීම එන සියලුම පුද්ගලයන් දින 14ක් මේ ප්‍රධාන කඳුර නැත්තම් බන්ධනාගාරය තුලට ගන්න නැතුව හුදකලාවකට යම් කිසි නිරෝධායනයකට ලක් කරනු ලබනවා. ඒකෙදි තමයි ප්‍රථම කාන්තාවක් මේක ඉස්සලම් පටන් ගන්න ඔබ දකින්න ඇති මේ වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාංශයෙන් පටන් ගන්නෙ. ඒත් එක කාන්තාවන් 4 දෙනෙක් යනවා 7කට යනවා. දැන් ඊට පස්සේ මේක ඔබතුමා අහනවා ඔබතුමාගේ ප්‍රශ්නේ මේක අර ක්‍රමවේදය ඇති කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම බෑ. ඔබතුමා දන්නවා බන්ධනාගාරයක් අද 30000කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙනකොට නම් 29000ක් 28000ක් වගේ සංඛ්‍යාවක් මේ වෙනකොට දන්නවා මේ ගරු අධිකරණයෙන් විසින් මේ දවස්වල යම් කිසි ආකාරයක ඒ ආකාරයෙම ගන්ධනාගත කිරීමේ යම් කිසි ආකාරයක් අඩු කරලා තිබෙනවා. එතකොට මේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මීට දින කිහිපයකට ඉදිරියේදී උපදෙස් දුන්නා මට බන්ධනාගාර කට්ටියව ගෙනල්ලා මේ ගැන සම්බන්ධයෙන් කතා කරලා කොහොමද කළ යුත්තේ කියලා සාකච්ඡා කරන්නේ බන්ධනාගාරයේ කොමසාරිස්තුමා ඇතුළු කණ්ඩායම වෙලා සාකච්ඡා කරපෙත් එක්ක. ඉතින් එහිදී විශේෂයෙන්ම අපි දැන් වැලිගඩ ගත්තොත් කාන්තා
අංශය සම්පූර්ණයෙන් අපි රැගෙන ගියා වෙනත් ස්ථානයකට. අපි හොයලා දුන්න බන්ධනාගාරය ඇවුලුන්ට දාන්න. දැන් බන්ධනාගාරගත කර කට්ටිය මේ හැම එකක්ම එලිමහන් වගේ තියාගන්නත් හැකියාවක් නැහැනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක්. නමුත් ඒක හැකිතාක් දුරට දැන් පල්ලම් සේන ඔය වගේ තියෙනවා කඳුරු කීපයක් ඒවට යවලා මේ දින 14 තිර තමයි ඇතුළට ගෙන තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ. ඒකින්ද බන්ධනාගාර කොමසාරිස්තුමා ඉතාමත්ම වෙහෙසක් ගන්නවා ඒ ඉන්න ලෙඩාරින් එක්ක මේක පුළුවන් තරම් දුරස්ථභාවයන් රැකගන්න. ඉතින් සමාජයේ සාමාන්‍ය පුද්ගලයන් ඒ ආකාරයෙන් හැසිරෙන්නේ නැද්දි බන්ධනාගාරය ඇතුලේ හැසිරෙයිද කියන එක පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මේක පාලනය කරගත යුතු දේවල් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි අර කිව්වා කණ්ඩායමක් අරන් ගිහිල්ලා දැනට ඔබ දන්නවා හොඳටම නමක් ප්‍රසිද්ධයි අපේ කන්දල්කාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්පූර්ණයෙන්ම අපි ඒ පුනරුත්ථාපන අයවලුන් වෙනස් ස්ථානයකට අපි හමුදායෙන් අරන් ගිහිලා රැකබලා ගන්න ගමන් ඒ කඳවුරම අපි මේ බන්ධනාගාර කණ්ඩායමක් ගිහිල්ලා ඒකේ යොදවලා තියෙනවා. ඒ වගේ අපි උඩ පහසුකම් හමුදාවේ හදලා දුන්න බන්ධනාගාරයට. ඉතින් ඒත් මේ කියන සියලුම දුරස්ථභාවයන් සියල්ලම පවත්වාගෙන යාමට අපහසුතාවයක් තියෙනවා අනිවාර්යයෙන්ම. හොඳයි. අපි කෙටි විරාමයකට යමු. අපි කතා කරමින් සිටින්නේ යුද හමුදාපතිතුමන් සමගින් කොරෝනා සම්බන්ධයෙන් පාලනය සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රශ්න ඔබට තියෙන්නට ඇති. අපි විශ්වාස කරනවා සමාජය තුළ සමාජය තුළදී කතා බහට ලක් නොවුණු විවෘතව සමාජය තුළ තියෙන ප්‍රශ්න වලට හමුදාපතිතුමන්ගෙන් පිළිතුරු ලබා ගත්තා. තවත් ඉදිරියට කාරණා කිහිපයක්ම තියෙනවා කතා කරන්න. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යරිත් කතා කරමු. විරාමයෙන් පසු ඔබ නැවතත් සජීවී ලෙසින් සම්බන්ධ වන්නේ මහජන දිනය සමගයි. අපි විරාමයට පෙර කතා බහ කරමින් සිටි යුද හමුදාපතිවරයා සමගින් මේ කොවිඩ් තත්ත්වයේ වර්තමාන තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට වැඩි අවධානයක් යොමු කළා. ඒක පාලනයට ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව නිරෝධායන කටයුතු පිළිබඳව කතා බහ කළා. වෙනස් දෙයක් පිළිබඳව කතා බහ කරන්නට ඕනේ මෙන් විරාමෙන් අනතුරුව ඉදිරි අඩහෝරාවක කාලය තුල යුද හමුදාපතිතුමනි දැන් විදේශ රටවල ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවයකට ලක් වී සිටිනවා. ඔවුන්ව නැවතත් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔය ඔබ දන්නවා දැන් අපි මේ කොවිඩ් ප්‍රථම රැල්ලත් පස්සේ අපේ ක්‍රමවේද ටිකක් වෙනස් කරලා වැඩි කරලා ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් රැගෙන එනු ලැබුවා. එතකොට අපි සාමාන්‍යයෙන් ගත්තම 50000කටත් අධික සංඛ්‍යාවක් ලංකාවට මේ ආකාරයෙන් දේශ රටවල් වලින් අපි රැගෙන ඇවිල්ලා තිබෙනවා. එතකොට මේ කොවිඩ් දෙවෙනි රැල්ල ආරම්භ කිරීමත් සමග විශේෂයෙන්ම මේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තත්ත්වයට එක්ක අපි යම් කිසි ආකාරයක කාලසටහන් පස්සට දැමීමේ ක්‍රමවේදයකට කටයුතු කරන්න සිද්ධ වුණා. මොකද මේ එන සෑම ගුවන් යානකින්ම වගේ පිටරටවල එන අය වුණගෙමුත් ඔබ දකින්න දැන් ඊයේ පෙරේදා ඊට ඉස්සෙල්ලා දවසේ ගත්තොත් අපි නැවත පටන් ගත්ත පොඩ ගේන්නේ ඒ වගේමුත් කොවිඩ් ආසාදිතයන් එනවා. ඉතින් මේක පාලනය කරගෙන යන්න ඕන රටේ ජනතාව සමහර අය වුණා අපිට කියනවා එන්නන්න ඕනේ කියලා සමහර කට්ටිය කියනවා මේ කට්ටිය ගෙනලා කොහෙද දාන්නද අපි මේ කොවිඩ් ආසාදින වෙනවා කියනවා. ඉතින් නමුත් අර යම් කිසි සමතුලිතභාවයක් රැකගෙන ආ යුතුයි. අපි යම් කිසි ආකාරයේ පසුකිරීමක් කරා කාලසටහන්. නමුත් දැන් ඔබතුමා අහව ප්‍රශ්නෙට ඍජුව පිළිතුරක් දුන්නොත් අපි මේ වෙන විට පිට රටවල වලින් නැවත වතාවක් රැගෙන ඒමට කටයුතු කරලා තිබෙනවා. දැන් ඊයේ දිනෙත් ආවා අද දිනෙත් දැන් අද මම මේ එන්නේ ඉස්සලා ටික වෙලාවකට ඉස්සලත් ලංකාවට ගුවන් යානයක් ආවා. හෙට උදෑසන 4ට තව ගුවන් යානයක් ඒ වන නියමිතව තිබෙනවා. ඉතින් සෑම දිනකම වගේ දැන් ගුවන් යාන ලංකාවට රැගෙන එනවා. නමුත් විශේෂයෙන්ම මැද පෙරදිගට අපි වැඩි අවධානයක් යොමු කරලා මැද පෙරදිග රටවල් වලින් විශාල වශයෙන් අපි ගෙන්වා ගැනීමට කටයුතු සලසලා තිබෙනවා මේ අවස්ථාවේදී. ඒ පමණක් නොවේ අනිකුත් රටවල අපි දැන් ගත්තොත් ඕස්ට්‍රේලියාව වෙන සමහර ළමයි මේ දවස්වල විභාග කරලා ඉවරලා වුන් ලංකාවට ඒවට බලාපොරොත්තු වෙමින් ළමයි ඉන්නවා. වෙනත් අනෙකුත් යුරෝපීය රටවල් වලිමුත් එන්න අවශ්‍ය අවස්ථාවක් පැහැදිලි කරලා තිබෙනවා. සමහර යුරෝපීය රටවල් වල දැන් ක්‍රියා අහිමි වෙලා එන්න ඕන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ආදි වශයෙන් මේ සියලුම අංශවලට ඉතාමත් හොඳ ක්‍රමවේදයකට අපි අනුගත වෙමින් මොවුන් රැගෙන ඒමට අපි කටයුතු කරනවා. ඉතින් මේ වෙනකොට දවසකට දැන් ලබන සතිය ගත්තම මේ සතිය ගත්තොත් අද ඉඳලා ඉදිරියට ගත්තොත් සෑම දිනකම වගේ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරනු ලබනවා. ඉතින් ඔවුන් ගෙනල්ලා නිරෝධායන ලක් කරලා රජයේ වෙන්න පුළුවන් පෞද්ගලික හෝටල් වල එන්න පුළුවන්
අපි ඔවුන් කෙසේ හෝ ඉදිරි කාලෙදී නොනවත්වාම රැගෙන ඒමට තමයි අපේ බලාපොරොත්තුව. යුද හමුදාපතිතුමනි දැන් මේ ශ්‍රී ලංකා පොලිසිය තුර ආසාදිත රැල්ලක් ශීඝ්‍ර ලෙස පැතිරෙනවා. ඒ වගේම නාවික හමුදාවේ පොකුරක් පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. යම් යම් පාර්ශවයේ සඳහා චෝදනා නගන්නේ මේ රජයේ ආයතන වගකීම් විරහිතව හැසිරෙන නිසා තමයි මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ. ඉදිරියේදී ආයතනගත ලෙස යම් යම් පොකුරු ඇති වෙන්න පුළුවන් කියලා ඔබතුමාගේ අදහස කුමක්ද? දැන් මෙහෙමයි අර මං ඉස්සෙල්ලා ප්‍රශ්නේ දුන්නා වගේ ඉතින් ඔය ආයතනවල ඉන්නේ මිනිස්සුනේ. හරිද? මේ ආයතනවල ඉන්නේ සාමාන්‍ය ජනතාව අර කිව්ව කාරණා විනයක් තිබෙන නැත්නම් පුහුණුවක් තිබෙන ජීවිතය කැප කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔය කියන කොටස් ප්‍රධාන වශයෙන් දරන රටේ පිනට පහළ වූ විරෝධාර රණවිරුවන් සහ පොලිසියක් ඉන්නේ. එතකොට මේ කට්ටිය ඇත්තටම ගත්තම ඔය කියන වගේ ඔබ දකින්න නැති ඔය 1000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට ඒත් එක්කම 280ක් 300කට ආසන්න සංඛ්‍යාවක් විශේෂකාරී සාධක බලකායේ කියන පොලිසියම ගත්තම 1300-400කට ආසන්න සංඛ්‍යාවක් ඊට අමතරව නාවික හමුදාවෙත් යම් කිසි සුළු සංඛ්‍යාවක් ගුවන් හමුදාවේ ඊටත් අඩු සංඛ්‍යාවක් ඒ ආකාරය වශයෙන් යම් කිසි තත්ත්වයක් තිබෙනවා. නමුත් මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් අපේ හමුදාවල ගත්තන් පස්සේ මේ හමුවන අයවලුන් හමු වෙලා තිබෙන්නේ ගොඩක් මේ වෙනද මත්ස්‍ය සංකීර්ණය හා සම්බන්ධ මිසක් රාජකාරියේදීම පමණක් නොවේ. බහුතරයක් හමු වෙලා තියෙන්නේ මේ තත්ත්වයන් යටතේ මේ ආකාරයෙන් තමුන් නිවෙසේදී දීලා ගිහිල්ලා දැන් අයුධ හමුදායත් කීප දෙනෙක් හමු වුණා. ඒ හමු වෙච්චියදී හමුුණ ඒ වගේ ආකාරයෙන් තමයි හමු වුනේ. ඉතින් නමුත් ඔබ දන්නවා යම් කිසි අවදානමකට තතු වෙලානේ මේ කට්ටිය වැඩ කරන්නේ. දැන් මේ ගෙදර ඉන්න නැත්නම් දෙදෙනෙක් ඉන්න අතරදී කොවිඩ් මේ ආසාදනය වෙන තත්ත්වයක් යටතේ ඕන් ගිලා රාජකාරී කරන්න ගියාම විශාල වශයෙන් අවදානමකට ලක් වෙනවා. දැන් අද උදාහරණයක් ගත්තොත් අපි ඔය අටලුවගම කියන ප්‍රදේශයේ ඊයේ දිනේදී වාර්තා වෙච්ච අයවලුන් ආසාදිතයන් වෙච්ච අයවලුන් මට දිසාපතිතුමා දසවස් භාගෙත් දැනුම් දුන්නා. සමහර කට්ටිය ඉදිරිපත් වෙන්නේ නැහැ, එළියට එන්නේ නැහැ. ඒක ඇතුලේ ඉන්න කට්ටිය මේ ආසාදිත පුද්ගලයා ඉදිරිපත් වෙන්නේ නැහැ රෝහලට යන්නත්. එහෙම තත්ත්වකුත් තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම කිය යුතුයි තත්ත්වයක් මේ අටලුවගම අද සන්ධ්‍යා භාගෙදී වුණා. ඉතින් ඒ අවස්ථාවේදී එහෙව් කියලා නිකන් ඉන්න බෑ. මොකද ආසාදිතයෙක් තවත් පුද්ගලයන්ට මේ තත්ත්වයක් ඇති වී හැකින්දා සමහරට පොලිසිය එහෙම නැති වුණොත් උන්ට හැකියාවක් නැති වුණොත් ඒ උන්ට ආධාරයක් වශයෙන් අපි හමුදා වුණත් ඒ අවස්ථාවේදී ගිහිල්ලා හරි මේ කට්ටිය ඉවත් කරගෙන රටේ සිසු ජනතාවට මේ ජනතාවට මේ අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් මේ දේ කළ යුතුව තිබෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවලදී බොහෝ දුරට ආසාදනය වීම හැකියාවක් නැතුව නෙමෙයි ඒක තිබෙනවා. නමුත් ඒක කෙසේ හෝ පාලනය කරගෙන යෑම තමයි වැදගත් වෙන්නේ. කිසිම ආයතනයක් කිසිම පුද්ගලයෙක් ලෝකේ ප්‍රබලම රටේ ප්‍රබලම පුද්ගලයා ජනාධිපතිතුමාට කොවිඩ් ආසාදීන වුණු තත්ත්වයක් යටතේ අපිට කියන්න බෑ මේ කට්ටියට හැදෙන්නේ නැහැ මේ කට්ටියට හැදෙයි කියලා. කල හැකි උපරිම ආරක්ෂිත තත්ත්වයන් යටතේ රාජකාරී යොදවනවා යම් කිසි අවස්ථාවකදී හැදීමේ හැකියාවක් නැතුව නෙමෙයි. හොඳයි. හමුදාපතිතුමනි දැන් මේ මොහොතේදී අපි දකිනවා යම් ප්‍රවණතාවක් සමාජය තුළ කතා බහක් තියෙනවා. රෝහල්ගත වීමේ මැලිකමක් දක්වනවා. අපි දැක්කා නිවෙස් ආශ්‍රිතව මේ මියගිය පිරිසෙන් 50%කට පමණ ආශ්‍රිත ප්‍රමාණයක් නිවෙස්වල මිය යාම් සිදුවීම් වාර්තා වුණා. ඇතමුන්ගේ චෝදනාවක් තියෙනවා. රෝහල්ගත කරාම ඒ අවශ්‍ය පහසුකම් නැහැ. 35ක් 40ක් ඉන්නවා එක වැසිකිළියයි තියෙන්නේ. ආහාර සම්බන්ධ ප්‍රශ්නයක්. කොත්තමල්ලි දෙනවා, C විටමින් දෙනවා, මේ ඇරෙන්න වෙන විකල්පයක් නැහැ කියලා. ඇත්තටම එහෙම චිත්‍රයක් තියෙනවද? යථාර්ථයේ එහෙම ක්‍රියාවලියක් තියෙනවද? මෙහෙමයි සෞඛ්‍ය බලධාරීන් අපේ ඉන්න ඉතාමත් විශිෂ්ට වූ වෛද්‍යවරුන් මේ සඳහා සුදුසුම දේ මොකක්ද කියලා ක්‍රියාමාර්ග ගන්නවා. ඔබ දන්නවා මේ තාම එන්නතක් හදුවා කියනවා, තාම තව ටිකකින් දවසකින් එනවයි කියනවා. එවැනි තත්ත්වයක් දීද්දී වෙනත් විකල්පයක් නැත්නම් වෛද්‍යවරුන් කළ හැකි දේවල් තමයි, දිය හැකි දේවල් තමයි හඳුනාගෙන ඔවුන් ලබා දෙන්නේ. ඒ රෝහල් තුල. එතකොට ඔබතුමා කියන වගේ මේ රෝහල් වල තිබෙන වැසිකිලි තත්ත්වය මේ වැඩි දියුණු කරලා තියනවා නැතුව නෙමෙයි. නමුත් ඉතින් ඔබ දන්නවා රෝහලක තිබෙන ප්‍රමාණය යම් කිසි වාට්ටුව ගත්තොත් මේ වාට්ටුවක මෙච්චර සංඛ්‍යාවක් දානවා. ඒකට මෙච්චර වැසිකිලි ප්‍රමාණයක් තියෙනවා කියලා හදලා තියෙන්නේ. ඒක වෙනස් කළා නැහැ. නමුත් කොවිඩ් තත්ත්වයේදී මේක පොඩ්ඩක් වෙනස් විය යුතුයි. කොවිඩ් ආසාදිතයන් ඉතින් ආසාදිතයන් උනම් පස්සේ ඒකෙදී ප්‍රශ්නේ නැහැ. ඔන්න නිරෝධායනේදී නම් ওই වැසිකිළිය තත්ත්ව නාන තත්ත්වවල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද එකම වැසිකිළිය ගොඩක් කට්ටිය පාවිච්චි කරොත් ඒකෙන් මේක පැතිරෙන්න පුළුවන් කියලා. නමුත් දැන් හැදිච්ච කට්ටියගේ ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් පහසුකම් වල අඩුපාඩු ඕන තරම් ඇති නැතුව නෙමෙයි. නමුත්
මේ ආකාරයෙන් ওই කියන තත්වයක් මිනිස්සු අපේ ජනතාව අහිංසක ජනතාව ඔවුන්ගේ බේරා ගැනීමට සෑහෙන ප්‍රයත්නයක් යොදනවා. ඔබතුමා කියනවා සමහර කට්ටිය ඉන්නේ නැහැ කියලා නිවෙස් වලට වෙලා ඉන්නවයි කියලා. දැන් ඇත්තටම බැලුවම මේක බොහොම මේ තාමත්ම හොඳින් විශ්ලේෂණය කළ යුතු කාරණයක් තිබෙනවා. දැන් අද දවසේ අපගේ කාර්යසාධක බලකාය සම්බන්ධ වෙලා අපි කතා කරද්දී දැකපු එක කාරණයක් තමයි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමා අංකෝ දැන් මම කිව්වන් පස්සේ දැන් මීට දින කිහිපයකට ඉස්සෙල්ලා මම කිව්වන් පස්සේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හොනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙහෙම කියනවා දැන් කියනවා එතකොට හමුදාපති කියනවා අයා කියලා මේ කර අරින්න යනවා කියලා. එහෙම නෙමෙයි. ඉතින් මම වෛද්‍යවරයෙක් නෙමෙයිනේ. මම මේකේ කාර්යසාධක බලකාය ප්‍රධානිය වශයෙන් මේ ඉන්න කතාවලින් තමයි මේකට සම්බන්ධ වෙන හින්දා මමත් දන්නේ. එතකොට දැන් ඔබතුමා කිව්ව විදිහට ගෙවල් වල මිය යනවා කියන වාර්තා ඔබතුමා ප්‍රසිද්ධාසිදුකුත් කියන ප්‍රතිශතයකුත්. ඉතින් මෙහෙම සමහර අයවලුන් ඉන්නවා. සමහර අයවලුන් ඉන්නවා නැතුව නෙමෙයි. අර දීර්ඝ කාලින ඇඳන් වලට ඉඳපු කට්ටිය ඉඳලා තියෙනවා. ඒ කට්ටිය ඇවිල්ලා නැතුව ඒත් එක්ක නමුත් අපි හඳුනාගත්තා. සමහර තැන්වල තිබ්බා බෙහෙත් ගන්න ආපු නැති මැලිකමක් දක්වපු තත්ත්වයන් තිබුණා. ඒක තේරුම් අරන් තමයි ගිය සතියේදී දැන් ජංගම යොදවලා දිනවා යුද හමුදාවෙන් බස් දීලා තියෙනවා වෛද්‍යවරුන්ට යුද හමුදා බස් වල අපේ වෛද්‍යවරුන් ගිහිල්ලා මේ නිවාස සංකීර්ණ වලට ගිහිල්ලා සායන පවත්වමින් බෙහෙත් දෙන තත්ත්වෙකුත් දැන් ඇවිල්ලා තියෙනවා. අපි යමක් වුණා මේ ප්‍රායෝගික මේ කොවිඩ් කලින් තිබිලා නැහනේ. හැමදේම මුහුණ දෙන්නේ ඒ ආකාරයෙන්. ඒ දේ කරනවා. නමුත් ඔබතුමාට කිව යුතුයි අද මම කියන්න ගියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයයි ලේකම්තුමයි කිව්වේ සාමාන්‍යයෙන් රටේම ගත්තම මේ 200ක් පමණ මිය යන තත්ත්වයක් තිබෙනවා රටේ. මේක සමහරට දන්නේ නැතුව ඇති. 200 දෙනෙක් විතර මිය යන තත්ත්වයක්. දැන් ඒ කට්ටියකින් තමයි සාමාන්‍ය ගත්තම 160ක් 200ක් 200 ඒ වගේ සංඛ්‍යාවක් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියන්නේ මිය යන සංඛ්‍යාව. ඉතින් ඒකෙන් තමයි මේ මිය යන සංඛ්‍යාවෙන් බහුතරයක් තත් වැඩි ප්‍රමාණයක වහාම PCR පරීක්ෂණත් කරනවා. ඒ කරන සංඛ්‍යාවෙන් අපි ගත්තොත් ඊයේ ගිය සංඛ්‍යාව මම හිතන 130කට 40 ප්‍රමාණයක් කරාම තමයි 4 දිනකට මේ ආකාරයෙන් ආසාදිනේ වී හැටි බවට වාර්තා වන්නේ. එතකොට ඔබතුමා ප්‍රශ්නේ නිවෙස් වලට එන්නේ නැති යම්කිසි ප්‍රවණතාවයක් තිබෙන්න පුළුවන් නැතුව නෙමෙයි. නමුත් නිවෙස් වලත් සාමාන්‍ය දිනකත් මේ ආකාරයෙන් යම්කිසි මියයම් සංඛ්‍යාවක් තිබෙන බවටයි මේ අපිට වාර්තා වුණා. ඔව් මේ වෙලාවෙත් වාර්තා වෙනවා ඔබතුමා අවසර දෙන්න මේ කාරණේ සඳහන් කරන්න මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදු වුණු මරණ 96 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔව් මරණ දෙකක් අද සන්ධ්‍යා භාගයේදී වාර්තා වෙලා තිබුණා. ඒක තමයි ඔබතුමිය කියන්නේ. ඉතින් මේක මේ තත්ත්වයක් තිබෙනවා. ඉතින් අර ඔබතුමා අහුවේ ප්‍රශ්නේ ඇවිල්ලා නිවෙස් වලට වෙලා ඉන්නවද එන්නේ නැති තත්ත්වයක් එහෙම තියෙනවද කියලා. මේකටත් විවිධ අර්ථකථනයන් දක්වනවා. සමහර කට්ටිය කියනවා මේ යම් හේතුන් හින්දා ඉදිරිපත් වෙන අකමැති කියන කතාවකුත් සමහර ඒ වගේ මතයකුත් මේ සමාජගත කිරීමට උත්සාහ කිරීමක් තිබෙනවා. නමුත් සමහර අය බහුතරයක් එනවා. නැතුව නෙමෙයි අර මං කිව්වේ වගේ ගාණක් එනවා. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් සමහරලාට නිවසට වෙලා යම් කිසි හේතුවක් ඉඳලා ඒකයි අපේ ජනතාව මම එක ප්‍රශ්නයකට උත්තර දුන්නා වගේ අපි විශේෂයෙන්ම වැඩිමාල් ජනතාව නිදාංගත රෝග තියෙන ජනතාව ඒ වගේ ජනතාව පිළිබඳව පවුලේ අනික් අය බොහොම අවධානයෙන් සිටිය යුතු තත්ත්වයක් තිබෙනවා. මේකේ gedara තියාගෙන නෙමෙයි කොහොම හරි රෝහලට අරන් ගියොත් රෝහලේ වෛද්‍යවරු මොනවා හරි ක්‍රමයක් දාලා මේ ජීවිතේ බේර ගන්න කටයුතු කරනවානේ. ඒ ගැන තේරුම් ගන්න ඕනේ කියන එකත් මම හිතන්නේ වියතු දෙයක්. අපි ඒ පාලනය කිරීම ඇතිවීම පාලනය කිරීම සහ පවතින ප්‍රායෝගික කාරණා පිළිබඳ කතා කළා. ඊළඟට විශේෂයෙන්ම කතා කරන කාරණයක් තියෙනවා තීරණ ගැනීම පිළිබඳ. මේ කමිටුවේ ගන්නා තීන්දුව විශේෂයෙන්ම යම් ආකාරයෙන් විවේචනයක් සමාජය තුළ ඇති වුණා. හමුදාපතිතුමනි අර කොළඹින් පිටවීම වළක්වාලන්නට දවස් දෙකකට කලින් විතර ප්‍රකාශ කරාගෙන් පස්සේ මිනිස්සු ටික ඔක්කොම කොළඹින් පිටතට යන්න පටන් ගත්තා කියන කාරණේ. ඉන් පස්සේ පොලිසියෙන් කිව්වා ඉන්න තැනම නිරෝධායනයට යටත් කරනවා කියන කාරණේ. ඊට පස්සේ පාසල් විවෘත කරන්න ගත්ත තීරණය. මේ තීරණවල සෞඛ්‍ය බලධාරීන් සහ ඔබතුමන්ලා අතර පරිපාලනයේ යම් ආකාරයෙන් ගැටලු තියෙනවද සංනිවේදනයේ? දේශපාලන අධිකාරියත් එක්ක ගැටලු තියෙනවද? ඇයි මේ තීරණය යම් ආකාරයකින් ප්‍රශ්න සහගත වෙලා තියෙනව නේද මේ වෙද්දී? මන්දනේ ප්‍රවතුමා කියන මම මේ දැන් තමයි දන්නේ සමහරට ඉතින් කියනොත් ඇති ප්‍රශ්න. නමුත් එහෙම කිසිදු ප්‍රශ්න සහගත තත්ත්වයක් නැහැ. අපි තාමත්ම සුහදශීලීව දැන් කාර්යසාධක බලකාය ගත්තම අතිගරු ජනාධිපතිතුමා තෝරලාපත් කරපු කාර්යසාධක බලකායේ ඉන්නවා ලංකාවේ ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒ ශාස්ත්‍ර විශේෂඥවරුන් වගේ තත්ත්වයක් ඉන්නේ. අපි වෛද්‍ය වෘත්තිය ගත්තම ඒකේ ඉන්නවා අපේ අමාත්‍යතුමියගේ ඉඳලා
මේ සියලුම දෙනා ඉන්න අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා ලේකම්තුලා සෞඛ්‍ය අමාත්‍යාංශ ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔය කියන අංශවල ප්‍රධානීන් ඔක්කොම ඉන්නවා. ඊටත් අමතරව මේ කාර්යසාධක බලකායට යම් කිසි ශ්‍රේෂ්ඨයක ලංකාවේ ඉන්න දක්ෂතයන්ම කියන පළවෙනි 5 දෙනා හිටියොත් ඒ 5 දෙනාත් අපි කැඳවනවා. ගෙන්න තමයි අපි තීරණයක් ගන්න ඉස්සෙල්ලා මේ අපේ එපිඩිමිය සම්බන්ධයෙන්වත් ඒ කට්ටිය ඔක්කොම ගෙන්නනවා. වෙනත් හුදකලාල්ලක් කරනකොත් ඒ හා සම්බන්ධ වෙන කට්ටිය ඔක්කොම ගෙන්නනවා. ගෙන්නලා වැඩමුළුවක් වගේ උදේට කරනවා සමහරට. කරලා ඒකෙන් තමයි එන කාරණේ කාර්යසාධක බලකායට යම්කිසි දේශනයක් කරන්න කියලා ඒකෙදි ගන්න තීරණ අරන් තමයි අවසාන වශයෙන් තීරණ ගන්න ලබන්නේ. එතකොට මේ දේ කරගෙන යනවා. මේකෙදි කිසිම ගැටලුකාර තත්ත්වයක් ඇවිල්ලා නැහැ. ඔබතුමා අහපු ප්‍රශ්නේ දැන් සමහර කට්ටිය දිනනවා අපි කියන්නේ නැතුව මේ දැන් මේ අවස්ථාවේ විත කියලා කිව්ව ගමන් කියනවා අපිට අනේ මොනවත් ගන්නවත් බැරි වුණා කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. ඒකින්ද මේ වගේ දේවල් කරන එක හරිම අසාධාරණයි. මානුෂීය නැහැ. මේවා ඇවිල්ලා අමානුෂික වැඩ මානව හිමිකම් කඩ කරලා තියෙනවා අපේ. ඒ වගේ දේවල් කතා කරනවා. හරිද? එතකොට අපි කාලයක් පොඩක් දුන්නොත් දවසක් දීලා හෙට ඉඳලා මේක දානවා කුවන් පස්සේ කියනවා මේක මේ ඒකින්ද තමයි මේ කට්ටිය පැනලා ගියේ අරකේ මේක කියලා. මේක යන්න දෙයක් නැහැනේ ඔක්කොම වැඩිමල් කට්ටියනේ. තේරුම් නැතුවනේ මේ දැන් අපි හොඳම උදාහරණේ පෙරේද දවස හම් වෙනවා නුවරඑළියෙන් 11 දෙනෙක්. ඊයේ දිනේ අපි කියනවා 11 දෙනෙක් නුවරඑළියෙන් වාර්තා වුණා කියලා. දැන් මේ නුවරඑළියෙන් එන වාර්තා වෙන 11 දෙනාට සම්බන්ධ වෙන්නේ එක් පුද්ගලයෙක් අර පසුගිය සතියන්තයේ තිබ්බ මේ දීපවාලිත් එක්ක එපයි කියලා අපි කිව්වනේ යන්න එපා කඳුරුරට යන්න එපා වතු වලට එහෙම යන්න එපා මේ පැතිරෙයි කියලා. ඒ තීද්දි මස්කෙලියට අත්තකට ගිය පුද්ගලයෙක්. අනිත් පුද්ගලයා මේ කොටහේනේ පුද්ගලයෙක් කිසිම හේතුවක් නැහැ යන්න. නමුත් ඔහු සම්බන්ධ වෙලා තියෙන වෘත්තියත් එක්ක ඒ අවස්ථාව ලබාගෙන යන්න පුළුවන් chance එකක් අරගෙන ඒ තිබෙන වෘත්තියේ තිබෙන මේකක් අනුව අල්ලගෙන එහෙම ගිහිල්ලා තමයි නුවරඑළියට ගිහිල්ලා වාර්තා වන්නේ. ඉතින් මේක ඇවිල්ලා තමුන්ගේ යුතුයකම ඉෂ්ට කරනවද කියන ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. ඒකින්ද බුදුමහා ප්‍රශ්නේ නැවතත් කියන්න තිබෙන්නේ මේ ක්‍රමේ කරොත් මේ ක්‍රමේ වැරදි කියන කණ්ඩායමක් ඉන්නවා. මේ ක්‍රමේ කරොත් මේක වැරදි කියන. ඉතින් ඉතාමත්ම ලේසි දේ තමයි දැන් ඉඳලා මේ වෙන අවස්ථාවේ සිට කියලා මේ දැන් මට කියන්න පුළුවන් මේව තත්ත්වයක් කියන්න පුළුවන්. එතකොට සමහර කට්ටිය කියනවා අවස්ථාව දුන්නා මදි කියලා. අවස්ථාව දුන්න එකෙත් මදි කියනවා. සමහර අපි කියනවා අපිව දැම්මා මේ නිරෝධායන ඇඳරි නීතිය යොදවනවා. අද රාත්‍රියේ මධ්‍යම රාත්‍රියකම කියනවා මේ පැය 6ට ගිහලා පොර කාලා මේ වෙලාව මෙහෙමයි කියනවා. එහෙමනම් කලියුත්තේ නොකිය වහම දානවා කියන එක. ඒක එහෙම සාධාරණ කියලා සමහරවිට හිතෙනවා මිනිසුන්ට යම් කිසි ආකාරයක අවස්ථාවක් දිය යුතුයි කියලා. පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය මේ වෙලාවේ ගත්ත උචිත තීරණයක්ද? මේක මෙහෙමයි. පාසල් තීරණය ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේක ඇත්තටම කාර්යසාධක බලකාය හා සම්බන්ධ වන්නේ නැහැ. නමුත් කාර්යසාධක බලකායත් ඇවිල්ලා අතිගරු ජනාධිපතිතුමා කතා කරා. ඉතින් මේකෙදිත් අර ඔය කියන කාරණා ළමයිගේ ගැන, ළමයිගේ අධ්‍යාපනය ගැන, උන්ට තිබෙන පාඩුවීම් ගැන, සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක ඉතින් ඒ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා පැහැදිලිව දැනුම් දුන්නා. උතුමා සෑම ප්‍රදේශෙම ගිහිල්ලා විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ශේෂ සම්බන්ධ කට්ටිය කතා කරගෙන යම් කිසි ක්‍රමවේදයක් ආරක්ෂිතභාවයක් ඇතිවන ආකාරයෙන් තමයි මේක කරන්න කියලා පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. ඉතින් ඒ අනුව තමයි මේ පාසල් විවෘත කිරීමක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරනු ලැබුවේ. නමුත් අර කියනා වගේ මේ අවස්ථාවේදී දැන් පළවෙනි දවසේ 133ක අගයක් තිබ්බා. ඊයේ දිනේදී 141ක අගයක් තිබ්බා. අද වෙනකොට 154ක අගයක් තිබෙනවා. ඒක අවශ්‍යම අගේ නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් ඉතින් යම්කිසි අර ජනතාව අතරත්, දෙමාපියන් අතරත්, ළමයි අතරත් තියෙන්න ඕනේ කොන්ෆිඩන්ස් එකක් එන්න ඕනේ. ඒ අනුව තමයි යන්නේ. ඉතින් වහලා තියන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් වහලා පුළුවන් තමයි හොඳම වැඩේ වහලා තියෙන එක. නමුත් වහලා තිබෙන එකෙන් මේ ළමයිට ඇති වෙන තත්ත්වයක් එක්ක බලලා වෙන්න ඕනේ. මේක සම්පූර්ණ අධ්‍යාපන අමාත්‍යාංශය කරන දෙයක්. නමුත් ඔබ ප්‍රශ්නෙට උත්තර දිය යුතුයිනේ. ඉතින් මේ ගැන කල්පනා කරලා බලලා තමයි බොහෝ දුරට මේ තත්ත්වයක් ඇති කර. ඉතින් නමුත් යම්කිසි ආකාරයෙන් මේකේ අවදානමක් තිබෙනවා දකින්න යදී අද මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා තීරණය කළා තිබ්බා මහනුවර එක් ගමක දැන් ඔබතුමා කිව්ව මේකේ පැහැදිලි කරන්න පුළුවන් එක වත්තක වෙච්ච සිදුවීමක්. එතකොට දැන් අපි දැන් කරන ක්‍රමවේදයේ අපි මොකක්ද දෙන්නේ නිවෙස්වල නිවදාන කරත් අපි ඒ අවස්ථාවේ තීරුම් ගත්ත මේ වත්තේ දැන් අපි මේ දන්නා මට්ටක්කුලිය මේ ප්‍රදේශවල තියෙන තත්ත්වයක් එක්ක මේ වත්ත තියලා තිබ්බොත් මාහියාවේ මහනුවර නගරයට මොන බලපෑමක් ඇති වේද කියන තත්ත්වෙින්ද වහාම 320ක වගේ මේ ප්‍රමාණයක් වහාම හමුදාවේ
නිරෝධායන මධ්‍යස්ථානට අපි ඊයරගෙන ගියා. ඒ අරගෙන ගිහිල්ලා දැන් ඔවුන් මේ රට තුල මේ නිවෙස් නිරෝධායන කරන අතරතුර මෙතනදී තත්ත්වය සලකලා බලලා ඒකට හොඳම මේ විසඳුම වශයෙන් ඔවුන් ටික අරන් ගිහිල්ලා අපි දැන් උදලකාට ලක් කිරීමට කටයුතු කරා. ඔබතුමා මේ ආරක්ෂාව පිළිබඳව සඳහන් කළ නිසාවෙන් මේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ටේ සේෆ් කියන ඇප් එක හඳුන්වා දීලා තිනවා. මේකට ලැබෙන ප්‍රතිචාරය කොහොමද තවදුරටත් මේක දියුණු කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ මේක ඇත්තටම තියෙනවා වඩාත් වැදගත් දෙයක්. මේක ඇත්තටම වැදගත්ම දෙයක් කියව යුතුයි. ඒක නිසා තමයි බොහෝ මහන්සි වෙලා මේක මේ හදලා තියෙන්නේ. ඉතින් මේ වනතිටත් මම හිතන්නේ ලැබිලා තියෙන ප්‍රතිචාරය හොඳයි කියන්නත් පුළුවන්, හොඳ මදි කියන්නත් පුළුවන්. ඒකින්ද වගකීමක් යුතුයකමක් වශයෙන් වගකීමක් දරියුතු පුරවැසියෙක් වශයෙන් හැකි ඉක්මනින් මේ හා සම්බන්ධ වුණොත් ඔබට තමයි වාසිය තිබෙන්නේ. පොදුවේ රටටත් වාසියක් වෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කියලා කියන තමයි තියෙන්නේ. හොඳයි. දිනකට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය අති විශාලයි. ඒ සියලු රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපිට සියලු පහසුකම් තියනවාද යුද හමුදාපතිතුමනි? ඔව් දැන් මෙහෙමනේ ඔබතුමාලා ඉස්සෙල්ලා එක අවස්ථාවකදී ටෙස්ට් කිව්වා වගේ ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. එතකොට දැන් මේකෙදිත් අපි දැක්කා පළවෙනි කාලෙදී කොච්චර මේ කාර්යසාධක බලකායට යම්කිසි මේකක් දැම්මා කො අපිට තියනවාද වෙන්ටිලේටර්ස් මදි අඳම් මදි වෙන්ටිලේටර්ස් කොච්චරද තියෙන මේ හිතන්නත් බෑ මෙච්චර ගාණක් මේයි කියලා කිව්වා. නමුත් ඔබ දන්නවා ඇති අද ඇහුවොත් වෛද්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇහුවොත් කියයි මේ වෙන්ටිලේටර්ස් විලිනේ 3 දෙනෙක් 4 දෙනෙක්වත් මේ රටේ තාමත් නැහැ. මෙච්චර 5000ක් ඉද්දි එවැනි සංඛ්‍යාවක් නැහැ. ඉතින් ඒකින්ද පහසුකම් තියන්න පුළුවන් නම් හොඳයි. ඔබ කතා කරන ඔබයි මම ඉන්නේ ශ්‍රී ලංකාව තුල යම්කිසි අපේ තිබෙන රටේ ආර්ථිකය අපේ තියෙන ස්පිතාල ගාණයි ඒ වගේ තියෙන ඇඳන් ගාණ ඔක්කොම අපි තාමත් හොඳින් දන්නවනේ. ඉතින් මේක අපි කොහෙන්වත් ඇවිල්ලා මේ බහැලා නෙමෙයි කතා කරන්නේ. එතකොට මේ තිබෙන දේ වැඩි දියුණු කිරීමක් තමයි විය යුත්තේ. ඒක අපි වැඩි දියුණු කරනවා. සෑම දිනකම මේක විශ්ලේෂණය කරමින් ඉදිරියට ඇතිවිය හැකි සංඛ්‍යා මොකක්ද කියලා බලලා දැන් අපි අර පටක් ගද්දි PCR 1000ක්වත් නැතුව පටන් ගත්ත PCR ගාන 11000ට ගිහලා තිනවා. අද අපි පෞද්ගලික ශේෂ්ත්‍රයේ තියෙන සියලුම රෝහල් ගෙනලා අපි කාර්යසාධක බාලකාය උන් එක කතා කරද. ඔවුන්ගේ තිබ්බේ 200 ගානේ 200යි 254 රෝහල් 4කට පමණයි හැකියාව තිබිලා තිබ්බේ මේක කරන්න. දැන් මේක රෝහල් 6කට විතර ඉලා තිනවා. තවත් පොලිමේ තව රෝහල් 5ක් දැන් කැමැත්ත ප්‍රකාශ කරලා තිනවා. නමුත් අද වෙනකොට 800ක 900ක තිබ්බ ධාරිතාව පෞද්ගලික ක්ෂේත්‍රයේ 4000ක් දක්වා දියුණු වෙලා තිබෙනවා. අනිත් පැත්තත් එහෙමයි. ඒකින්ද මේක අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වැඩි දියුණු කරන ක්‍රමවේදයක් අනුව තමයි අපි කටයුතු කරලා තිබෙන්නේ. හොඳයි. අපි කතාවේ අවසානයේකට ආවොත් හමුදාපතිතුමනි අපි හැමදාම දකිනවා ඔබතුමා උදේටත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් දැනතාව දැනුවත් කරනවා. ආය දවල්ටත් මාධ්‍ය හමුවක ඉන්නවා. අත්‍තරව මේ කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලියේදී අනිකුත් ඔබ තමයි අපි මූලිකවම දකින්නේ. ජනාධිපතිතුමාගේ සිට සියලු දෙනා මේකට දායකත්වය දක්වනවා. අපි කැමැති ඔබතුමාගෙන්ම දැනගන්න. කොහොමද අනෙක් අංශවලින් ලැබෙන දායකත්වය සෞඛ්‍ය අංශ හෝ වේවා, පොලිසිය හෝ වේවා, අනිකුත් හමුදාවේ අංශ හෝ වේවා, නාවික හමුදාව හෝ වේවා, දේශපාලන අධිකාරී හෝ වේවා සහයෝගය කොහොමද? අති විශිෂ්ටයි. මෙහෙම ඉතින් සෑම ඔබ දන්නා මේ රටේ පිනට පහළ වෙච්ච කණ්ඩායම් මේ කාලේ ඉන්නේ සෑම අංශෙම ගත්තා සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ඉඳලා විශේෂයෙන්ම අපේ ලේකම්තුමා අලුතෙන් පත් වෙලා ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සුවිශේෂී රාජකාරියක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඉන්න සියලුම නිලධාරීවරුන්. අපි දන්නවා දැන් ඔය ටෙස්ටිං සම්බන්ධයෙන් ડોક્ટર සමිත ගිනිගේ වගේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ආනන්ද විජේවික්‍රම IDH එකේ මේ වෛද්‍යවරුන් තාම සුවිශේෂී රාජකාරියක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ කරන අතර අපේ කාර්යසාධක බලකා මීටින් වලටත් ඇවිල්ලා තව හෙට දවසේ ලබන සතියේ ලබන මාසෙට විය යුතු උපදෙස් අපිට ලබා දෙනවා. ඔවුන් සම්මත දෙනවා. මේ අමාත්‍යාංශින සියලුම ආවිලුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෑහෙන කැපකිරීමක් කරනවා. ඒත් එක බලන්න PHI මහත්තුරු ඉස්සර කොයිතරම් පොඩි මේව ප්‍රශ්න තිබුණත් ඒ ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසින්ම විසඳගෙන අපිත් එක්ක ඉතාමත් හොඳින් ගත්තොත් PHI මහතුරුගේ සංගමය ගත්තොත් සෑම අවස්ථාවකම ඔවුන් මටත් කතා කරනවා යම් කිසි හෝ ඔවුන්ට තේරෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හරි ඔවුන්ට කර ගැනීම කියන්නේ වෙන දෙයකට නෙමෙයි ඒ පහසුකම අමාත්‍යාංශයෙන් ඒ කෙටි කාලින දීමට හැකියාව නැත අපිට හරි කතා කරලා මට කියනවා මේක ඔවුන්ත් ඕනලාක කියයි නැද්ද මේ ඇත්ත කියලා අපි ඒ අවස්ථාවේ සෑම අවස්ථාවකදී මේ පහසුකම් සලසා දෙන්න කටයුතු කරනවා. ඊළඟට ශ්‍රී ලංකා පොලිසිය සෑහෙන සේවයක් මේ අවස්ථාවේදී සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ පොලිස්පතිතුමා වැඩ බලන පොලිස්පතිතුමා හිතන්නේ බොහෝ දුරට පත්විය යුතුයි. පොලිස්පතිතුමා චන්දන වික්‍රම මැතිතුමා එතන ගියාම දේශපන්දු තෙන්නකෝන් මැතිතුමා අජිත් රෝහණ මේ ඊට අමතරව පොලිසිය වල ඉන්න සියලු මායවලුන් විශාල සුවිශේෂී රාජකාරියක් ඉෂ්ට සිද්ධ කරනවා.
ඒත් එක තමයි ත්‍රිවිධ හමුදාව මේ සම්බන්ධ වෙන ත්‍රිවිධ හමුදාව. එපමණක් නෙමෙයි අනිකුත් අංශ ගත්තොත් හැම අංශයම වරායේ ඉඳලා ගුවන් සේවා අධිකාරියේ ඉඳලා මේ ඔක්කොමලා එක හා සමානම සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඊටත් ඔබට ගියාම මේ රටේ ඉන්න මාධ්‍ය සියලුම මාධ්‍ය විශාල සේවයක් මේකට කටයුතු කරනවා. ඔබතුමා කිව්වා වගේ ඔබලගේ channel හැමදාම තිබ්බට පාන්දර අපිටත් එක්ක මේව කරදර කරමින් පාන්දර 5 විතර ඉඳලා පටන් ගත්තම මේ දැන් මේ රෑ 12ත් වෙනවනේ. ඉතින් මේ දක්වා මොයි කොවිඩ් කතා කරනවා. රටේ අනිත් දේවල් තිබෙනවා. නමුත් ඔබතුමාලා මේ සියලුම මාධ්‍ය විශාල මම හිතන්නේ කාල වේලාවක් ලබා දෙනවා මේ කොවිඩ් රටේ ජනතාව දැනුවත් කරන. අර යුද්ධය තියෙද්දි යුද්ධේ අපි දිනන යුද්ධයක ඉන්නේ කියලා ජනතාව තේරුම් ගැනීම ක්‍රමවේදයක් ඇති කරලා එමගින් අපගේ මේ රික්‍රූට්මන්ට් නැත්තම් බඳවා ගැනීම වැඩි දියුමට කටයුතු කරා වගේ අද දිනේදී ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය එකට එකතු වෙලා සුවිශේෂී රාජකාරියක් කරනවා. ඇත්තටම දැන් කවුරු හිටියත් මොන විද්වතෙක් හිටියත් මොන දේ තිබ්බත් මේක ජනතාවට ආයුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒක ඔබතුමාලා මේ පැත්තක් ගන්නේ නැතුව ස්වාධීනව ඉඳලා හරි දේ හරි සැටියෙන් කියමින් උත්සාහ කරන්නේ රටේ ජනතාව දැනුවත් කරලා රටේ ජනතාව කොවිඩ් වලින් බේරා ගැනීමේ කළ යුතු සියලුම රාජකාරී ඔබතුමාලා ඇතුළු මේ රූපවාහිනිය සියලුම මාධ්‍යයන් කරනු ලබනවා. පුවත්පත් අනිකුත් මාධ්‍ය දැනුම ලබා දිය යුතු හැම දෙයක්ම කරනවා. එපමණක් නොවේ විශාල වශයෙන් මෙවැනි දැන් මේක අවිලා මහජන දිනේ ඔබතුමාගේ මේ සම්බන්ධ දේශපාලන වැඩසටහනක් අද දවසේ මේ පැයකමාර වැය කරන්නේ ජනතාව දැනුවත් කරන්නේ නැත්නම් අපි එන්න කියන්නේ නැහනේ. ඉතින් මේ දේවල් කළා ඔබතුමාලා මේ ඔබගේ ආයතනයේ උත්සාහ කරන්නේ පැයකමාරක් මේ අවස්ථාවේදී ජනතාව වෙනුවෙන් රටේ ජනතාවට කළ හැකි සේවයක් ඔබ කරන්නේ. ඒ වගේ සියලුම මාධ්‍ය මේ අවස්ථාවේදී මේ දේවල් කරනවා. ඒකින්ද රටේ ජනතාවක් වශයෙන් පුරවැසියෙක් හැටියට අපිත් ඉතාමත්ම අපි මතක් කරන්න ඕනේ. අපි සූතිවන්ත වෙන්න ඕනේ රටේ මාධ්‍යයට ඔබතුමාලා කරන සේවයට ගිහිලා හොයාගන්නවා නැත්තම් පෙන්නනවා අඩුපාඩුත් පෙන්නනවා ඒ දේවලුත් කරනවා. ඒකින්ද ඔබතුමාලාත් කරනවා. ඒත් එක්ක ඔබතුමා අහපු ප්‍රශ්නේ ඔව් සියලුම අංශ මං හිතන්නේ එකාමෙන් සෑහෙන උද්‍යෝගයෙන් මේ රටේ COVID-19 පරාජය කිරීම සඳහා කළ යුතු සියලුම දේවල් වලට අපකැප වෙලා කටයුතු කරනවා. අපි ජනතාවත් බොහෝ සහයෝගයක් ලබා දෙනවා සෑම පළාතකම. ඉතාමත් සුළු පිරිසක් තමයි පොඩි දේවල් තිබෙන්නේ. නමුත් අපි ඉල්ලන්නේ ගිය ප්‍රථම වතාවෙත් අපේ රටේ ජනතාව ඉතාම සුවිශේෂී කැපකිරීම කරලා තමුන්ගේ යුතුයකම් ඉෂ්ට කළා තමයි COVID ශ්‍රී ලංකාවෙන් පරාජය කරනු ලැබුවේ. ඉතින් මේ අවස්ථාවෙත් ඉල්ලන්න තිබෙන්නේ ඔබගේ අතේ තිබෙන්නේ ඔබට තමයි පුළුවන් මේක මොන සැලසුම් දැමුණත් ක්‍රියාත්මක කරන්න තියෙන රටේ ජනතාව ඔබ බුද්ධිමත් ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවක් සිටින්නේ. අපි මේක අපිට බැහැයි කියලා නෑ කොයි වෙලාවකත් අපි අනිවාර්යයෙන්ම මේක ජය ගන්නවමයි. ඉතින් අර කාලේ තමයි මොන කාලෙද කියලා ඉන්න සමාජ වාතාවරණ විශේෂයෙන්ම දැන් මේ කොළඹ ගම්පහ ප්‍රදේශවල තිබෙන තත්ත්වයන් යටතේ තියෙන තත්ත්වයක් මේක. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපගේ ජනතාව සහයෝගය දක්වලා හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් තුරන් කිරීමට කටයුතු කරයි. අර කිව්වාගේ අපේ දුවා දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය කරගෙන යා යුතුයි. ආර්ථික ඉදිරියට යා යුතුයි. දිනපතා රැකියාවක් කරලා හොයාගෙන වේතනයක් හොයාගෙන ජීවත් වෙන ජනතාවට ඉදිරියට යා යුතුයි. ඒත් එක්ක ව්‍යාපාරත් යා යුතුයි. අපේ සංවර්ධනයත් විය යුතුයි. මේ සියලු දේවල්ට තියෙන්නේ කොවිඩ් ඇවිල්ලා තියෙනවා මේ බරපතල විදියට මේක පරාජය කිරීමට අපගේ ලක්වාසී ජනතාව එක්රොක් වෙලා එකට එකතු වෙලා අපි ඔක්කොම හැමදාම ජයග්‍රාහී කරපු ජනතාවක් හැටියට මේ ජයග්‍රහණය කරන්න එකතු වෙයි කියලා. හොඳයි. ඒ වචන ටිකට අපි බොහොම ගරු කරනවා. මාධ්‍යයට ස්තුති කළා වගේම අපි ඔබතුමාට 100,000 වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ සියලු කර්තව්‍යයන්හිදී මූලිකත්වයෙන් අනිකුත් පාර්ශ්වයන් සම්බන්ධීකරණය කරමින් කරන ක්‍රියාවලියට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසිරුවා හරින්න සිද්ධ වෙන්නේ එන්නත හොයාගත්තයින් පස්සේ. ඔබතුමාට උදේටත් කරදර කළා රෑ 12 වෙනකොනුත් කරදර කරන එක නතර කරන්න වෙන්නේ එන්නතෙන් පස්සේ. කොහොමද එන්නත හා සම්බන්ධයෙන් රජයේ සූදානම අවසාන වශයෙන්? එන්නත සම්බන්ධයෙන් මම හිතන්නේ ගරු අමාත්‍යතුමියට මේ අපි දන්න විදියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කතා කරලා මේ සමදිව දැනුම් දීලා තිබෙනවා යම්කිසි එන්නත් ප්‍රමාණයක් ජනවාරි මාසයේදී ලබා දීමට නියමිතයි කියලා. ඒත් එක්ක යම්කිසි ප්‍රමාණයක් ජූනි මාසයේදී ලබා දීමට නියමිතයි. දෙසැම්බර් ලබනවද දෙසැම්බරේදී ඉතිරි ප්‍රමාණය ලබා දීමට නියමිතයි කියලා. ඉතින් මේවා ලබා දීමට නියමිතයි. මෙහි ප්‍රතිඵල අපි අත්විදීමට නියමිතයි. නමුත් අපි එන්නත් එකක් එනවා නම් හොඳයි. නමුත් අපි එන්නත් දිහාම එනකම් බලාගෙන සිටිය යුතු නැහැ. අපි හැම වෙලාවකම අපේ ක්‍රමවේදයන් යටතේ ජයග්‍රහණය කරපු පුද්ගලයන් වශයෙන්
අපේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම සඳහා මේ රට තුල තියෙන ඕනතරම් ක්‍රමවේදයන් ඒවට අනුගත වෙමින් අපි ඒ දේ දියුණු කර ගැනීම උත්සාහ කර යුතුයි. මීට වැඩිය වෛරස් ලංකාවේ තිබිලා තිබෙනවා. නමුත් මේක අර ලෝක වසංගතයක් හින්දා මේ තත්ත්වයක් ඇදලා තිබෙනවා. නමුත් මීට වැඩිය දේවල් තිබිලා අපේ රටේ ජනතාව මේවා ජයග්‍රහණය කරලා තිබෙනවා. සමහර වසංගත ලංකාවෙන් තුරන් කරපු එකම රට හැටියට අපි සලකනු ලබනවා. ඉතින් මේවා ඔක්කොමත් එක්ක අපි එන්නතම වෙනුවෙන් සිටිය යුතු නැහැ. නමුත් අපි මේ ක්‍රමවේදයන් වලට අනුගත වෙමින් අපි හැකි ඉක්මනින් මේකෙන් එළියට එන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි. රජයට ඒ වගේම හමුදාපතිතුමනි ඔබතුමන්ට ඒ වගේම අනිකුත් සියලුම සම්බන්ධිත පාර්ශවවලට අප හිසනමා ගෞරව කරනවා. අපි විශ්වාස කරනවා මේ වැඩසටහන තුලින් වෙනදා සාමාන්‍යයෙන් කතා කරන සම්ප්‍රදායට එහා ගිහිල්ලා සමාජයේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සැකසංකා සහිතව සමාජය තුළ ඔබ සිටියා නම් ඒ සියල්ලටම පිළිතුරු ලැබුණා කියලා විශ්වාස කරනවා සහ ඒ වචන පෙළ හමුදාපතිතුමන් කියු කාරණාවල විශේෂයෙන් අපි සඳහන් කළ යුතුයි. ඒ වචන පෙළ ඒ අදහස් සහ ඒ ලබා දුන් ඔබදැන් ඔස්සේ වෙනදට වඩා බොහොම ලොකු දිරිවත් භාවයක් රට ඇතුළේ හැමෝටම ලැබුණා. අපි විශ්වාස කරන ඔබේ සහයෝගය නිරන්තරයෙන් ලබා දේවි සහ සෞඛ්‍ය ආරක්ෂිත බව ඔබ කළ යුතු එකම දේ එය ඔබේ පැත්තෙන් ඉෂ්ට වෙවි කියලා. හමුදාපතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී ඇත්තටම අපි චාමර ජාතිය නාලිකාව විදියට අපේ සියලු වැඩසටහන් වල අන්තර්ගතය සහ ප්‍රධාන ස්ථානය ලබා දීලා තියෙන අපේ රටේ ජනතාව කොවිඩ් වලින් වළක්වා ගන්න සහ ඔබව දැනුවත් කරන්න අද දවස අවසන් කරමින් අලුත් දවසකට ආරම්භය දුන්නේ ඒ දැනුවත් කිරීම වෙනුවෙන් අපි විශ්වාස කරන ඔබ ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සතිමත් බවින් ඔබේ යහපත් ජීවිතය ගත කරાવી කියලා. ඔව් සිතාරා ඔබ සඳහන් කළ ආකාරයටම නැවත නැවතත් මතක් කරන්නට තිබෙන්නේ ඔබ ඊ타මත්ම වගකීමෙන් කටයුතු කළ යුතු කාලයක් ඔබ අතේ තමයි තිබෙන්නේ. කොයි කාල සීමාවේද මේ ගැටලුවෙන් ඔබ ඉවත් වන්නේ කියන කාරණාව ඒ වගකීමෙන් යුක්තව සෑම මොහොතක්ම ගත කරන්න. එසේනම් අපි අදට සමුගන්නවා. හමු වෙමු ලබන බදාදා දිනයේ රාත්‍රී 10:30ට.